හරි. මොකක්ද දෙන්නේ මට?
හරි. එහෙනම් සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම හැමදාම වගේ නේද? මේ වතාවේ විභාගෙට යන්න ඉන්න මගේ දරුවෝ. ඔයාලා විශේෂයෙන් මෙන්න මේ කාරණාවල් විභාගෙට යන්න ඉන්න නිසා මතක තියාගන්න ඕනේ. අපිට තියෙන්නේ පුතේ තවත් විභාගෙට මාසයක විතර කාලයක් විතරයි අපිට තියෙන්නේ. තවත් මම හිතන්නේ කාර්ය හරියටම ගණනය කරා නැතුව නිකන් දල වශයෙන් අරගත්තොත් එහෙම මාසෙක විතර කාලයක් තමයි අපිට විභාගෙට තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ කාල සීමාව තුළ තමයි ඔයා ඉතා වේගෙන් වැඩ කරන්න ඕනේ කාල සීමාව. උදාහරණයක් විදිහට අපි ඕනම තරගයක් ගත්තොත් එහෙම ඕනම තරගයක් අපි දුවන තරගයක් කියලා. මේ දුවන තරගයකදී අපි මුල් ටිකේදී දුවලා අපේ ජවය ඉතුරු කරගන්න ඕනේ. මහ වේගයක් ගන්නෙ නේ. මැද හරියේදී ඉතුරු කරගත්තු ජවයෙන් කොටසක් වැය කරමින් අපේ වේගය මොකද කරගන්න ඕනේ? වැඩි කරගන්න ඕනේ. එතකොට තරගයේ අවසාන භාගය ආවා. අවසාන භාගයේදී මොකද කරන්න ඕනේ මගේ පුතා? මේකේ වේගය උපරිමයක් දක්වා හදා ගන්න ඕනේ. එහෙම කට්ටිය තමයි ලෝකේ තරගවල ජයග්‍රහණය හිමි කරගත්තේ නේද? සමහරු මොකද කරන්නේ? මුල් ටිකේදී වේගෙන් තමන්ගේ වැඩ කටයුත්ත ආරම්භ කරලා ඉවර වෙලා තමන්ගේ තියෙන ජවය ඔක්කොම ටික මුල් හරියේදී විඳලා දාගන්න. තමන්ගේ තියෙන ජවය ටික ඔක්කොම මුල් හරියේදී විඳලා දාගත්තාම අවසාන හරියේදී යාට ඉතුරු වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මගේ ළඟ හිටපු දරුවෝ පෞද්ගලිකව මම හිමින් වැඩ කරගෙන ඇවිල්ලා මැද හරියේදී ජවය ටිකක් වැඩි කර අවසාන හරියේදී ඒගොල්ලෝගේ ජවය උපරිමයක් දක්වා ක්‍රමයෙන් වැඩි කරමින් ඉන්න. ඒක නිසා වැඩි කරගන්න ඕනේ උපරිම ජවය ප්‍රමාණය මේ ටිකේදී තියෙන්නේ පුතේ. විෂයන් ලොකු ගානකුත් එක්ක නේ? විෂයන් ලොකු ගානකුත් එක්ක ඔයගොල්ලන්ට අවුරුදු 2ක විතර විෂය නිර්දේශයන් ආවරණය කරන්න තියෙන හැම විෂයකම වාගේ. ඒක නිසා දැන් මුල ඉඳලා පාඩම් කරන්න අරගන්නවා කියලා කියන එකේදී ප්‍රායෝගික වැදගත්කමක් නේ. නමුත් අපහසු විෂය කොටස් ඔක්කොම නැවත වතාවක් බලලා පුනරීක්ෂණයන් හරහා ඒ ටික ආවරණය කරගන්න එක තමයි දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඒක නිසා තේරීමේ වශයෙන් තව ඊටාම සුළු කොටසක් විතරයි මම මේ මාසේ ඉතුරු දවස් දින දෙකක් විතර ඇතුළතදී ආගේ සම්පූර්ණ තියරි කොටස අවසන් කරනවා. ඒවත් මට මීට කලින් ඕන තරම් කාලින් අවසන් කරන්න තිබුණා වුණා. මම මහ වේගයක් පවත්ව ගත්තේ නෑ. ඔයාලා හැමදේම වෙනුවෙන් සාමාන්‍ය වේගයක් පවත්වගෙන ඉවර වෙලා වැදගත් තියරි කොටස් අවසාන හරියට ඉතුරු කරගත්තේ ඔය හේතුව නිසා. මොකද අපිට පුතේ කර්ම ඵල දෙන්න ගියාම ඵල දෙන්නේ ආසන්න කර්ම තමයි ඉස්සර වෙලාම ඵල දෙන්නේ. ආසන්න කර්ම ඉස්සර වෙලාම ඵල දෙනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? අපි මැරෙන්නට ආසන්න මොහොතේ කරපු කර්ම තමයි ඊළඟ භවයේ උපදිනකොට ඉස්සර වෙලාම ඵල දෙන්නේ. ඒ වගේ විභාගයක් ආසන්නයේදී අපි කරපු දේවල් තමයි විභාගෙට ඉස්සර වෙලාම අපිට මතක් වෙන්නේ. තේරුණාද? ඒක නිසා අපහසු විෂය කරුණු ගොඩාරයක් මම ඉතුරු කරගත්තා විභාගය ආසන්නයට කරලා තියන්නේ. ඒක නිසා ඉලෙක්ට්‍රොනික්ස් වගේ දේවල්, විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වගේ දේවල්, ඊළඟට විද්‍යුත් විච්ඡේදන, විද්‍යුත් රසායනික කෝෂ වගේ දේවල් සහ රිවිෂන් එකේදී අපි ගොඩාරයක් මේ වේගෙන් කතා කරන්නේ අපහසු විෂය කාරණාවල්. ඒක නිසා මෙන්න මේ කාල සීමාව තුළදී කවුරු හරි දරුවෙක් අපිත් එක්ක එකතු වුණොත් එහෙම ඒ දරුවටත් සෑහෙන වැදගත්කමක් තියෙවි අපිත් එක්ක එකතු වීම සම්බන්ධව. එහෙනම් මම යනවා විද්‍යුත් විච්ඡේදන, විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන පාඩම් කොටසේ අපි විද්‍යුත් විච්ඡේදනය සහ විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන කාරණාවල් දෙකම පුතේ අවසන් කළා. විද්‍යුත් විච්ඡේදනය විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන කාරණාවල් දෙකම අපි අවසන් කළා. මේ විද්‍යුත් රසායනික කෝෂවල ප්‍රයෝජන ගැන පවා අපි කතා කළා. විද්‍යුත් විච්ඡේදනයේදී විද්‍යුත් විච්ඡේදන පහක් කතා කළා. ඒ විද්‍යුත් විච්ඡේදන පහ අපිට මතක ඇති. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්, කාබන් පූර්ව යොදා විද්‍යුත් විච්ඡේදනය කරා, ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්, කාබන් පූර්ව යොදා විද්‍යුත් විච්ඡේදනය කරා, ජලීය කොපර් සල්ෆේට්, කාබන් පූර්ව යොදා විද්‍යුත් විච්ඡේදනය කරා, ජලීය කොපර් සල්ෆේට්, කොපර් පූර්ව යොදා විද්‍යුත් විච්ඡේදනය කළා. ඊළඟට අල්පාම්ලිත ජලය, කාබන් පූර්ව යොදා විද්‍යුත් විච්ඡේදනය කළා. මේ විද්‍යුත් විච්ඡේදන පහ තමයි අපි කරන්නේ. එතන මේ විද්‍යුත් විච්ඡේදන පහ අපි සම්පූර්ණ කළා. මේ විද්‍යුත් විච්ඡේදන පහේ පුතේ හැම එකකම නිරීක්ෂණ දිහා අපි හොඳට බැලුවා. හැම එකකම මම ලියනකොට ලස්සට පිළිවෙලට හැම එකකම නිරීක්ෂණ දීලා ඇති.
කැතෝඩිය ළඟින් මොනවද පිට වෙන්නේ? නේද? ඇනෝඩිය ළඟින් මොනවද? නැත්නම් කැතෝඩිය ළඟ මොනවද හැදෙන්නේ? ඇනෝඩිය ළඟ මොනවද හැදෙන්නේ? වර්ණ විපර්යාස සිද්ධ වුණාම මෙතන වර්ණ විපර්යාස සිද්ධ වුණාම වර්ණ විපර්යාසයේ වායු වල ගඳ සුවඳත් එක්ක නේද? ඒ වායු වල වර්ණයත් එක්ක. ඊට පස්සේ ජලීය කොපර් සල්ෆේට් ගත්තොත් එහෙම කැතෝඩිය අසල මොකද්ද වෙන්නේ? ඇනෝඩිය අසල මොකද්ද වෙන්නේ? ද්‍රාවණයට වර්ණයක් තියෙනවද? වර්ණය අඩු වෙනවද වැඩි වෙනවද? කාබන් කුරු දැම්මම කොපර් කුරු දැම්මම වෙන්නේ ද්‍රාවණය තුල මොකද්ද? අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය කළාම ඔක්සිජන් හැදෙන බව නේද? හයිඩ්‍රජන් වායුව හැදෙන බව. ඒ දෙන්නගෙන් වැඩිපුර හැදෙන්නේ කවුද කියලා කියන්නේ. ඔය වගේ මහා සංකීර්ණ කතාවල් බර ගානක් මම කතා කළා. ඒවා අමතක කරන්න එපා. ඒවා තව කතාවක් හොඳින් බලන්න. හොඳින් බැලුවාම ඔයාලට පැහැදිලි වෙවි. ඒවේ මහ ලොකු අපහසු බවක් නැහැ. ඒවේ මහ ලොකු අපහසු බවක් නැහැ කියලා කියන එක ඔයාට ඉතාම හොඳින් පැහැදිලි වෙවි. එහෙනම් දැන් මම මේ කතා කරන්න යන්නේ හොඳින් බලා ගන්න මගේ පුතා. දැන් කතා කරන්න යන්නේ මේ විද්‍යුත් විච්ඡේදනය කියලා කියන එක අපි භාවිතා කළාට මේ විද්‍යුත් විච්ඡේදනය කියලා මම මේ අවස්ථාවවලදී කියලා දුන්නා මේ විද්‍යුත් විච්ඡේදනය ඇයි අපි භාවිතා කරන්නේ කියලා. නමුත් මම ආයවතාවක් වෙනම කියලා දෙන්නම්. මේ විද්‍යුත් විච්ඡේදන අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අවස්ථා මොනවද කියලා. මේ විද්‍යුත් විච්ඡේදනයන් අපි භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදද කියලා කියන එක මම ඔයාලට හොඳින් කියලා දෙන්නම්. ඒක නිසා හොඳ උනන්දුවෙන් අහගන්න. මේ වීඩියෝස් ඔක්කොම මගේ YouTube එකට අප්ලෝඩ් කරනවා මම. ඒ කියන්නේ මේ වතාවේදී කවුරු හරි කෙනෙකුට මේ ක්ලාස් එක කට් වුණොත් එහෙම ඒ ක්ලාස් එක නැවත වතාවක් බලා ගන්න. නැත්නම් අපරාධයක්. කවුරු හරි කෙනෙක් පන්තියෙන් දැන් අපි සාමාන්‍ය පන්ති කරනකොට ඒ සාමාන්‍ය පන්තියේදී ඒ මොහොතේ පන්තිය කට් වුණොත් එහෙම මොකද වෙන්නේ? එයාට මුළු ජීවිතේම මේ පන්තිය නෑ. නමුත් ඇත්තටම තාක්ෂණයට පින් සිද්ධ වෙන්න. කවුරු හරි බබෙකුට මේ ක්ලාස් එක කට් වුණොත් එහෙම දැන් අපිට පුළුවන් මේක වීඩියෝ එකක් විදිහට දාලා ඔයගොල්ලන්ට මගේ වෙබ් අඩවිය හරහා YouTube channel එක ඇතුළට මම මේක ඔබලා තියෙනවා. එහෙම නැත්නම් YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. YouTube එකට අප්ලෝඩ් කරලා තියලා අවශ්‍ය වෙලාවට දැම්මහම මගේ මේ වෙබ්සයිට් එකට දැම්මහම වෙබ්සයිට් එක හරහා නැත්නම් YouTube channel එකට කෙලින්ම ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මගේ වෙබ්සයිට් එක හරහා පහළටම ගිහිල්ලා පහළ හරියේ තියෙනවා YouTube ලකුණක් තියෙනවා. මගේ contacts හරියේ YouTube ලකුණක් ඇති. ඒ YouTube ලකුණ ඔබලා නේද? එන YouTube channel එක හිරු වෙන යට කියලා කියන YouTube channel එක ඔයා subscribe කරලා තියන්න. නැත්නම් මගේ ෆොටෝ එක තියලා තියෙන තැන subscribe කියලා ලකුණක් ඇති. ඒ subscribe කියලා කියන ලකුණ ඔබලා තියන්න. නැත්නම් එහා පැත්තේ bell කියලා බටන් එකක් ඇති. ඒ bell බටන් එක එබුවාම ඒකේ තියෙනවා අර උඩ all කියලා කියන තැනක් ඒ පර්සනල් මට මතක නෑ එන ටික all කියලා ලකුණක් ඇති. එතනත් ඔබලා තියන්න. මේක වාණිජමය දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ට ගොඩාරියක් වැදගත් වෙන දෙයක්. ඒක නිසා subscribe කරලා තිබිලා ඔයාලට අවශ්‍ය නැත්නම් ඒක පුළුවන් subscribe එක ආපහුවතාවක් නැති කරලා දාන්න. තේරෙනවද? නමුත් ඒක නිසා ඔයා ඒක subscribe කරලා තියන්න. ඒක ඔයාලට වැදගත් වෙනවා. මෙතන ඉස්සරහට 11 ශ්‍රේණිය වෙන මේ වතාවේ විභාගයට යන බබාලා වෙනුවෙන් කොරෝනා හින්දා නේද? මගෙන් වෙන්න ඕනේ උදව්වක් විදියට මම ඒකට ගොඩාක් ලොකු වැඩි වීඩියෝස් ප්‍රමාණයක් අප්ලෝඩ් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. 10 11 වසරට විතරයි. පුංචි පන්ති වලට මොකුත් නැහැ. ඒ නිසා මගේ පාඩම් පිට යන්න දෙන්න බෑ. නමුත් ඔයා වෙනුවෙන් මම මේ දේ කරනවා. පැහැදිලිනේ? එහෙනම් ලියාගන්න මාතෘකාවක් විද්‍යුත් විච්ඡේදනයේ විද්‍යුත් විච්ඡේදනයේ භාවිත මාතෘකාව කියන්නේ විද්‍යුත් විච්ඡේදනයේ භාවිත මෙන්න පළවෙනි භාවිතය. හරි විද්‍යුත් විච්ඡේදනයේ පළවෙනි භාවිතය. සෝඩියම් නිස්සාරණය කරනවා. බලන්න. මේවා හරි වැදගත් මගේ පුතා. මේවා මහා ලොකු දේවල් නෙමෙයි. මේවා හරියම සරල දේවල්. මේකට අපිට වැදගත් වෙනවා විද්‍යුත් විච්ඡේදනය වල අපි පළවෙනිම කතා කරපු එක. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. මම පෙර මතකේ පොඩ්ඩක් අවදි කළොත් එහෙම අලුත් බබෙකුට උනා වුණත් එතකොට එල්ලෙන්න පුළුවන්. මම ගත්ත පුතා විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මොනවද දන්නවද? හොඳට බලාගන්න. මගේ හොඳ පුතා වගේ බලාගන්න. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ වතුර නේ. වතුර නැතුව උණු කරගත්තු සෝඩියම් ක්ලෝරයිඩ්.
ඔයා දන්නවද නැද්ද දැන් මාගේ අමතර දේවලුත් එක කියන්න. මේ සෝඩියම් ක්ලොරයිඩ් ටිකක් පුතේ උණු කරගන්න කාර්මික වශයෙන්. තේරුණාද? කාර්මික වශයෙන් උණු කරන්න මම සෙල්සියස් අංශක 850ක් විතර දාලා වශයෙන් මට මතක නැහැ ගන්න 840ක් වගේ තමයි මට මතක ගන්න. එයාගේ තාපාංකය. සරි ද්‍රවාංකය. එයාගේ ද්‍රවාංකය සෙල්සියස් අංශක 840ක් විතර. ඒ කියන්නේ සෙල්සියස් අංශක 18 විතර රත් කරන්න ඕනේ. සෙල්සියස් අංශක 600කට 800කට 900කට රත් කරනවා කියලා කියන්නේ පුදුම තාප ප්‍රමාණයක් ඕනේ. ඒ නිසා ඔයාලට විලීන සෝඩියම් ක්ලොරයිඩ් ගෙදරදී හදාගන්න බෑ. ඒ නිසා ඔන්න විලීන සෝඩියම් ක්ලොරයිඩ් අපි හදාගන්න. සෙල්සියස් අංශක 18 විතර රත් කළා නැත්නම් 840 පැන්න ගමන් මෙහා විලීන සෝඩියම් ක්ලොරයිඩ් බවට පත් වෙනවා. දැන් එතකොට මේකේ තියෙන්නේ සෝඩියම් ධන අයන හා ක්ලෝරින් ඍණ අයන ඔන්න පාවෙමින් තියෙනවා. දැන් මම මොකද කරන්නේ පුතේ? හොඳට බලාගන්න. මම මේකට කරන්නේ ධන තහඩුවකුයි ඍණ තහඩුවකුයි තහඩු දෙකක් ගන්නවා. මේවට කියන්නේ ඉලෙක්ට්‍රෝඩ කියලා පොදුයි. ධන තහඩුවකුයි ඍණ තහඩුවකුයි දාලා මේකට මම දැම්ම කෝෂ කීපයක්. නිකන් හිතන්න. සරල ධාරාවක් සැපෙවුවා. මේකට සරල ධාරාවක් සැපෙවුවාම මේ තියෙන්නේ පුතේ ධන තහඩුව, මේ තියෙන්නේ ඍණ තහඩුව. ධන තහඩුව ළඟට ඍණය යොමු යනවා. ඍණ තහඩුව ළඟට ධනය යොමු යනවා. තේරුණා නේද? එතකොට මේ ද්‍රාවණය තුළ සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා. මොකද්ද ද්‍රාවණය තුළ සිද්ධ වෙච්ච දේ? මෙන්න බලාගන්න ද්‍රාවණය තුළ වෙච්ච දේ. ද්‍රාවණය තුළ වෙච්ච දේ බලන්න මගේ හොඳ පුතාලා. ද්‍රාවණය තුළ උනේ මොකද්ද? සෝඩියම් ක්ලොරයිඩ් තිබිච්ච එක සෝඩියම් ධන අයන හා ක්ලෝරින් ඍණ අයන බවට පරිවර්තනය වෙනවා. ඔච්චරයි ද්‍රාවණය තුළ උනේ. හැබැයි මම මේකට ධන තහඩුවක් දැම්මහම ධන තහඩුව ළඟට ඍණ කට්ටිය ගියා. කවුද ඍණ කට්ටිය? ක්ලෝරින් ඍණ. ක්ලෝරින් ඍණ ගිහිල්ලා තමන්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා. ක්ලෝරින් පරමාණු බවට පත් වුණා. හැබැයි ක්ලෝරින් පරමාණු කියලා කියන එක නිශ්චිතව තියෙන කෙනෙක් නෙමෙයි. ස්ථිර කෙනෙක් නෙමෙයි. ඒ නිසා ක්ලෝරින් ස්වභාවිකව පරමාණු විදිහට තියෙන්නේ නේ. ඒ වගේ ක්ලෝරින් දෙන්නෙක් එකතු වෙලා ක්ලෝරින් වායුව හැදිලා පිට වෙලා ගියා. මේක අපි ලස්සනට ලිව්වා මේ වගේ. එක ප්‍රතික්‍රියාවක් විදිහට. කොහොමද ලිව්වේ? මෙයාගෙන් මෙයා හැදිලා මෙයාගෙන් මෙයා හැදිලා මෙයාගෙන් මෙයා හැදුණා කිව්වම මහ දිග කතාවක්. ඒ නිසා කෙටියෙන් අපි කිව්වා මෙයාගෙන් මෙයා හැදුණා කියලා. ක්ලෝරින් ඍණ ඉලෙක්ට්‍රෝනයක් පිට කළා ක්ලෝරින් වායුව හැදුණා. තුලිත කරන්න මෙතෙන්ට දෙකයි මෙතෙන්ට දෙකයි මෙතෙන්ට දෙකයි. නමුත් මම ඔයාලට කිව්වා අපි සම්මතයක් විදිහට ඉලෙක්ට්‍රෝන ඉස්සරහින් ඍණ ලකුණක් ලියන්නේ නේ. ඒ නිසා මේ ඍණ ඉලෙක්ට්‍රෝන දෙක එහා පැත්තට ගෙනිහින් පුතේ ධන ඉලෙක්ට්‍රෝන දෙකක් බවට පරිවර්තනය කරනවා. මේක තමයි ධන තහඩුව අසල සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියාව. ක්ලෝරින් හැදුන පිට වෙලා ගියා. මෙන්න ධන තහඩුව ළඟින් ක්ලෝරින් පිට වෙලා ගියා. හරි. ඉතුරු වෙන්නේ කවුද ද්‍රාවණේ? සෝඩියම් ධන. දැන් බලන්නකෝ එයා යන්නේ ධන තහඩුව මේ ඍණ තහඩුව ළඟ. ඍණ තහඩුව ළඟ උනේ මොකක්ද? ලස්සන කතාවක්. ඍණ තහඩුව ළඟ උනේ මොකක්ද? ඍණ තහඩුවට ගියා සෝඩියම් ධන. ගිහිල්ලා ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලගත්තා. දුන්නම ධන ඉලෙක්ට්‍රෝනයක් දීලා තමයි ආ ධන වෙලා හිටියේ. දීප ඉලෙක්ට්‍රෝනය ආපහු ඉල්ලගත්තා ඉලෙක්ට්‍රෝනය. කාගේ හරි ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලගෙන සෝඩියම් පරමාණු බවට පරිවර්තනය වෙලා සෝඩියම් පරමාණු ටික මෙතන රැඳුණා. සෝඩියම් පරමාණු ටික මෙතන රැඳුණා. එහෙනම් හිටියේ මගේ පුතේ. එතන මේක තුලිතයි අවුලක් නෑ. එහෙනම් මෙතන හිටියේ දෙන්නයි. කවුද දෙන්න? සෝඩියම් ධන හිටියේ ක්ලෝරින් ඍණ හිටියේ. ක්ලෝරින් ටික පිට වෙලා ගියා. සෝඩියම් ධන ඉතුරු වුණා. මේක තමයි අපි ලස්සන කතාවක් විදිහට අපි කතා කළේ. හොඳට බලාගන්න. එතකොට දන්නවත් නැහැ මම තවත් අමතර දෙයක් කියලා දුන්නා. කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් අපි ඒකට කියන ඔක්සිකරණයක් කියලා. කොහේ හරි තැනක ඔක්සිකරණයක් වෙනවා නම් එයාට අපි ලස්සන නමක් කිව්වා පුතා ඇනෝඩය. බලන්න කොච්චර ලස්සන මම මේවා කියලා දුන්නද කියලා. මේවට සම්බන්ධ නොවෙච්ච කවුරු හරි බබෙක් ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනින් මගේ YouTube එකේ මේවා හොයාගෙන ඉවර වෙලා බලන්න මම මේවා අකුරෙන් අකුරට ලස්සනට කියලා දුන්නා. නැත්තම් මට ඉල්ලීමක් කරන්න නේද මගේ WhatsApp එකට ඉල්ලීමක් කරන්න මම එතකොට එයාට මේ වීඩියෝස් බලන්න අවස්ථාව හදලා දෙන්නම්. ඊළඟට කවුරු හරි කෙනෙක් ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා නම් එතන තියෙන පුතේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයක් වෙන කෙනාට කිව්වා අපි ලස්සන නමක් කැතෝඩය කියලා. එහෙනම් ධන තහඩුව අසල නැත්නම් ඇනෝඩේ අසල සිද්ධ වෙන දේ නැත්නම් ඔක්සිකරණය වෙන තැන සිද්ධ වෙන දේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක්. මේ ඍණ තහඩුව ඔක්සිහරණය වෙන්නේ කැතෝඩේ අසල වෙනවා. මොකද්ද ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට මේවා තමයි විසිද්ධ වෙන ප්‍රතික්‍රියා. මට දැන් මේවෙන් ඇත්තට මෙච්චර වැඩක් නෑ. මම මේක කියලා දීලා තියෙනවා. මට උඩ දැන් මේකේ කාර්මික භාවිතය මොකක්ද කියලා. එහෙනම් පුතේ මෙතන කාර්මික භාවිතය බලන්න. ක්ලෝරින් ටික පිට වෙලා ගියා සෝඩියම් ටික ඉතුරු වුණා. මෙන්න මට සෝඩියම් නිස්සාරණය කරගන්න හොඳ අවස්ථාවක් මේක. තේරුණා නේද? එතකොට
කාර්මික වශයෙන් සෝඩියම් නිස්සාරණය කරගන්න මෙන්න මේ තියරි එක. එතකොට මේ වගේ පොල් කට්ටක් අරගෙන මේක කරන්නේ නේ. මේකට හදා ගන්නවා හරි ලස්සන කෝෂයක්. මේකට කියන අපි ඩවුන්ස් කෝෂය කියලා. ඩවුන්ස් කෝෂය. ලස්සන නමක්. තේරුණා නේද? හොඳට බලාගන්න. මෙන්න බලාගන්න මේ කෝෂය හදාගන්න විදිය කරුණාකරලා අහගෙන ඉන්න පුතේ. මේ කතාව දැනගෙන ඕනේ මේකට. කොතනද සෝඩියම් නිස්සාරණය වෙන්නේ? සෝඩියම් නිස්සාරණය වෙන්නේ ධන තහඩු මේ ඍණ තහඩු වල. තේරුණානේ? දැන් උදාහරණයක් ඔයාලා අත සෝදන්න යන්නේ කොහෙටද? අත සෝදන්න යන්නේ පුතේ ක්ලාස් එකට එහෙම ගියාම ටැප් එකට. එක ටැප් එකක් තිබුණොත් එතන තදබදේ වැඩිනේ. ටැප් දෙකක් දාලා තිබුණොත් කට්ටිය දෙපැත්තට බෙදලා ගිහිල්ලා වැඩි කාර්යක්ෂමයි. ඒ නිසා මේකෙත් වැඩි කාර්යක්ෂම වෙන්න. ඩවුන්ස් කෝෂය හදද්දී අපිට ඕන සෝඩියම් නිස්සාරණය කරගන්න. සෝඩියම් හැදෙන තැන් කීපයක් දාලා තියෙනවා. අපි හිතමු දෙකක් දැම්මා කියලා. මෙන්න. මේ ඔක්කොම වාණේ වලින් දාලා තියෙනවා. යකඩ. යකඩ කැතෝඩ දෙකක් දාලා තියෙනවා. ඍණ තහඩු. මෙයා ඍණ තහඩු දෙකක් දාලා තියෙනවා. මැද්දට දාලා තියෙනවා කාබන් වලින්. ඉනිරන් නැත්තම් කාබන් වලින් ධන තහඩුවක්. එහෙනම් ධන තහඩුව එකයි ඍණ තහඩුව දෙකයි. ඒක කොහොමද කරන්නේ? ඉතින් හරි ලෙන්සිනේ බං. බැටරි කෑල්ලක් අරගත්තා. නිකන් පොඩියට හිතමු. මෙතනින් වයර් එකක් ගත්තා. මෙතනින් වයර් එකක් ගත්තා. මෙතනින් ඕන තව වයර් ඕන තරම් අමුණ ගන්න පුළුවන්. ඕනනම් අපිට ධන තහඩු 3ක් 4ක් 5ක් උනක් දාගන්න පුළුවන්. අපිට ඍණ තහඩු 3ක් 4ක් 5ක් උනක් දාගන්න පුළුවන් මේ වගේ. පුළුවන් දාගන්න. ඒක වයර් කෑලි අමුණලා ඉවරලා. කූරු ගන්න එකනේ තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන්නේ මේ ඍණ පැත්තට කූරු දෙකක් අමුණලා තියෙනවා. ඔච්චරයි කතාව. ඊළඟට මේක ඇතුළට දානවා විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. අම්මෝ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් දානවා. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මම දාලා දැන් මේක මොකද වෙන්නේ ඕන? අහගන්න. මේකට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් දාන්න නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් දාලා රත් කරන්න එපා සෙල්සියස් 800ක් විතර එනකන්. මෙන්න කාර්බනිකව මේ වැඩේ කරනකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල 840ක් විතර සෙල්සියස් අංශක යාගේ ද්‍රවාංක පුතේ මෙහෙම වුණොත් ඉන්ධන අපරාධය නේද? සෑහෙන ලොකු ඉන්ධන ප්‍රමාණයක් අපත යනවා. ඒ වගේම මේ ඉන්ධන භාවිතය වැඩි වුණාම පරිසර දූෂණය වැඩි වෙනවා. මේකට සෑහෙන අධික මුදලක් වැය වෙනවා. ඒ වගේ ඉන්ධන වැඩි වුණාම මා රවුලක්. ඒ නිසා මේක 840 දී නැතුව මෙයාගේ තාපාංක ද්‍රවාංකය පොඩ්ඩක් අඩු කරගන්න තිබුණොත් එහෙම හොඳයි කියලා විද්‍යාඥයෙකුට ක්‍රමයක් හොයාගත්තා. මේකට දානවා කැල්සියම් ක්ලෝරයිඩ් ටිකක්. සෝඩියම් ක්ලෝරයිඩ් වලට අමතරව කැල්සියම් ක්ලෝරයිඩ් දැම්මා කියලා මෙයාගේ ප්‍රතික්‍රියාවට හානියක් වෙන්නේ නැහැ. දැම්මහම මෙන්න හොඳට මතක තියාගන්න මේ ඩවුන්ස් කෝෂේ මේක සෙල්සියස් අංශක 600ක් විතර දක්වා පහළවයි. ලොකු දෙයක්. දැක්කද? සෙල්සියස් අංශක 840 දී 850 දී වෙච්ච එක සෙල්සියස් අංශක 150ක් විතර අඩු කරගත්තා අපි. කවුරු දාලාද? කැල්සියම් ක්ලෝරයිඩ් දාලා. කැල්සියම් ක්ලෝරයිඩ් දාලා සෙල්සියස් අංශක 150ක විතර තාපාංකය අඩු කිරීමක් ද්‍රවාංකය අඩු කිරීමක් කරගත්තා අපි කැල්සියම් ක්ලෝරයිඩ් දාලා. පැහැදිලිනේ? එහෙනම් දැක්කා නේද මේ ඩවුන්ස් එකේ තියෙන විශේෂත්වය? හොඳට බලාගන්න. කැතෝඩ දෙකක් දැම්මා අපි ඍණ තහඩු නේද? ඍණ තහඩු දෙකක් දැම්මා කැතෝඩ දෙකක් දැම්මා ඇනෝඩයක් දැම්මා. ඊළඟට අපිට මේකේ තියෙන ප්‍රධානම අවුල තමයි පුතේ. මේකේ සෝඩියම් ධන තියෙනවා ක්ලෝරින් ඍණ තියෙනවා. මේ ක්ලෝරින් ටික වායුවක් විදිහට පිට වෙලා යනවා. හැබැයි මේ ක්ලෝරින් වායුව ආපහු හැප්පුණොත් එහෙම සෝඩියම් ධනවල ආපහු වතාවක් සෝඩියම් ක්ලෝරයිඩ් නිර්මාණය වෙනවා ඇතුලේ. එහෙනම් මේකේ පිට වෙලා යන ක්ලෝරින් බෝල වගේ ක්ලෝරින් පිට වෙනවනේ. ඒවා සෝඩියම් ධනායනවල වැදුනොත් එහෙම ආයි සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එහෙනම් ලෝකමාරුවෙන් වෙන් කරගත්තට මේ ප්‍රතික්‍රියාවක එකිනෙක ගැටෙනකොට ආපහු ප්‍රතිඵල හැදෙනවා. ඒක නිසා පුතේ මෙන්න මෙතෙන්ට දාලා තියෙනවා පොඩි සිදුරු සහිත දැල් ප්‍රාචීරය. දැල් ප්‍රාචීරයක් දාලා තියෙනවා. ඔන්න බලන්න මේකමයි. මේක කියලා හිතන්නකෝ. ධන තහඩු වලට මේ පොඩි දැලකුත් එක්ක මේ මෙතනින් එහාට මෙහෙම අරගෙන ඉවර වෙලා. ඔතනින් මෙහෙම දාලා තියෙන බටයක්. එතන මේක වෙන් කරලා තියෙනවා. එතකොට ඔය හිතන්න මෙතන ක්ලෝරින් හැදෙනවනේ. ක්ලෝරින් හැදෙනේම බෝල
ඔහම ක්ලෝරින් බෝල තියෙනවා. වායු බුබුලුනේ. මේ දැලේ සිදුරු චූටි නිසා ක්ලෝරින් බෝල ලොකුයි දැලේ සිදුරු චූටි. ඒ නිසා මේ ක්ලෝරින් බෝල අර පැත්තේ යන්නේ. අර පැත්තේ යනකොට මෙතනින් මෙහෙම ගිහින් ක්ලෝරින් වල මෙතනින් ක්ලෝරින් ටික වෙනම එකතු කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන හැදෙන ක්ලෝරින් බෝල ටික. මෙතන හැදෙන ක්ලෝරින් බෝල ටික. මේ ක්ලෝරින් බෝල ටික මෙහෙම ගිහිල්ලා මෙතනින් අපිට ක්ලෝරින් වායු එකතු කරගන්න පුළුවන්. මේ තැන් දෙකේ හැදෙනවා මොනවද? තැන් දෙකක නිර්මාණය වෙනවා. කියන්නේ මෙතන මේ කැතෝඩ අසල සිද්ධ වෙනවා. මොනවද? සෝඩියම් නිස්සාරණය සිද්ධ වෙනවා. එහෙනම් අපි මේක ඉගෙන ගත්තා. මේක ඉගෙන ගත්තාම මේකම තමයි අතන උනේ. හැබැයි මේක අපි ඉගෙන ගත්ත මේ ඇටෝමට වඩා අර ඇටෝම පොඩ්ඩක් වෙනස් කරගත්තා. මොකද අපේ කාර්යක්ෂමතාවය නර්මයේ වැඩි වෙනවාට මේක මතක තියාගන්න තියෙන්නේ මොකක්ද? මොකද්ද මේක මතක තියාගන්න තියෙන්නේ? ආවට මතක තියාගන්න තියෙනවා මෙන්න මේ කාරණාව. සෝඩියම් නිස්සාරණය කරනවා නම් මේ කෝෂයේ හැටි මතක තියාගන්න තියෙනවා. ඔය කෝෂයේ හැටි මතකයි. පැහැදිලි නේද? ඔය කෝෂයේ හැටි මතක නම් මේ ධන දහඩුව ඍණ දහඩුව දෙකක් දෙපැත්තට දාලා තියෙනවා. ධන දහඩුවක් මැදට දාලා තියෙනවා. මැද එක මිනිරන් නේද? වාණේ දැල් දාලා තියෙන්නේ මේකට. මේ තියෙන්නේ වාණේ දැල් ප්‍රාචීරය මේ වාණේ දැලක් තියෙන දැල් ප්‍රාචීරයක් දාලා තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. මේ වාණේ වලින් හදාපු මොනවද මේ ලෝහනේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. වාණේ වලින් හදාපු මොනවද පුතා මේ ඍණ දහඩුව. එහෙම නැත්නම් කැතෝඩ තියෙනවා වාණේ කැතෝඩ තියෙනවා. මේ මිනිරන් ඇනෝඩයක් තියෙනවා. මිනිරන් ඇනෝඩයක් තියෙනවා. මෙතනින් ක්ලෝරින් වායුව එකතු කරගන්න පුළුවන්. මේ ටැංක් වලින් සෝඩියම් නිපදවා ගන්න පුළුවන්. මේ කෝෂයට අපි කොහොමද කෝෂය කරන්නේ ඉක්මනට කියන්නේ? ඉක්මන කරන්නේ මේකට කියන අපි ඩවුස් කෝෂය. මොතර බලා ගන්න. එහෙනම් මේකෙදි මෙන්න මේක තමයි ධන දහඩුව අසල සිද්ධ වෙන්නේ. ඒක ඔය ප්‍රතික්‍රියා විභාගෙට අහනවා. මේක ධන දහඩුව අසල සිද්ධ වෙන්නේ. මේ ධන දහඩුව අසල සිද්ධ වෙන්නේ නැත්නම් අහන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කොහොමද කියලා. ඊට පස්සේ අහනවා ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. නැත්නම් කැතෝඩිය අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අහනවා. ඊළඟ වලකින් අහනවා සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව හොයන්න නම් ඔයා මේ පළවෙනි ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාව දෙමන ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන කැපිලා යන ප්‍රතික්‍රියාවක ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. ඒ නිසා පළවෙනි ප්‍රතික්‍රියාවයි දෙවෙනි ප්‍රතික්‍රියාවයි එකතු කරන්නත් ඕනේ. එකතු කරනකොට ඉලෙක්ට්‍රෝන කැපිලා යන්නත් ඕනේ. ඒ නිසා පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි එකේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒ නිසා පළවෙනි එකට එකතු කරනවා දෙවෙනි එක හැබැයි දෙකෙන් වැඩි කරලා. දෙකෙන් වැඩි කරාම මේකේ ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනවා මේකේ ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනවා. එහෙමොත් එහෙම පළවෙනි එක ඒ විදිහටම ලියනවා. දෙකයි සිරියල් රීඩර්. ඒකට එකතු වෙනවා. මේක දෙකෙන් වැඩි කරන්න එපා. දෙකයි සෝඩියම් දාන. ධන දෙකයි E. ඊතලයක් දානවා. එහා පැත්තේ තියෙන්නේ ක්ලෝරින් වායුව සහ දෙකයි ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ යට එක මේක දෙකෙන් වැඩි වෙන්නේ. මේකනේ අපි දෙකෙන් වැඩි කරේ. මේකට මේ දෙකෙන් වැඩි කරාම දෙකයි සෝඩියම් දාන. සෝඩියම් දාන නෙමෙයි දෙකයි සෝඩියම් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා ගියාම ඔන්න පුතේ සමස්ත ප්‍රතික්‍රියාව වෙනවා. ක්ලෝරින් ඍණ අයන දෙකක් සෝඩියම් ධන අයන දෙකක් එක ඔයා ඒක ඇටි ලියා ගන්න. එකතු වුණාම ක්ලෝරින් වායුව සහ ඒක ලියන්නේ මම දෙකයි එන්නේ කියලා ලියන්න ඕනේ මෙතන. දෙකයි එන්නේ හැදෙනවා. පැහැදිලි නේද? එතකොට ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරලා මේක ලියුවා. ඕක තමයි සමස්ත ප්‍රතික්‍රියාව. එහෙනම් විභාගෙට අහන දැන් ඔයාගෙන් මෙන්න විභාගෙට අහන දැන් ටික බලා ගන්න. මේ කෝෂයේ ඇටෝමක් ඇඳලා ඉවරලා ඕකේ මේ අහන වාණේ දැල් ප්‍රාචීරයක් ගැන අහනවා. වාණේ කැතෝඩ ගැන අහනවා. මිනරල් ඇනෝඩ ගැන අහලා තියෙනවා. තේරුණානේ? හොඳට බලන්න. හොඳින් අහගන්න. එතකොට මේ වාණේ දැල් ප්‍රාචීරයක් යෙදීමට හේතුව. ඇයි වාණේ දැල් ප්‍රාචීරයක් යෙදීමට හේතුව? නිපද වෙන ක්ලෝරින් වායුව අර වගේ ගැටෙන එක. ප්‍රතික්‍රියක එකිනෙක ගැටීම වළක්වන්න. සෝඩියම් වල ගැටීම වළක්වලා ක්ලෝරින් ටික වෙනම තැනකට ගන්න. තේරුණා නේද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මිනිරන් ඇනෝඩ දෙකක් යෙදීමට මේ මොකද්ද? කැතෝඩ දෙකක් යෙදී
මොන කැතොඩ් නෙවෙයි මම කැතොඩ් තමයි. කැතොඩ් දෙකක් යෙදීම ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඊළඟට ඔයාගෙන් අහනවා කැල්සියම් ක්ලෝරයිඩ් යෙදීමට හේතුව. ඇයි කැල්සියම් ක්ලෝරයිඩ් යොදන්න හේතුව? සෝඩියම් ක්ලෝරයිඩ් වල තාපාංකය ද්‍රවාංකය 840යි. ඒක අපි 600ක් දක්වා අඩු කරගන්න. ඊට පස්සේ අපි අහන මේක 600ක් දක්වා අඩු කර ගැනීමේදී වාසි මොනවද? මොනවද වාසි? ඉන්ධන ප්‍රමාණය ඉතුරුයි. පරිසර දූෂණය අඩුයි. මේවා සඳහා වැය වෙන වියදම මුදල අඩුයි. තේරුණාද? මේ වගේ දේවල් අපිට මේ පහුගිය විභාග ප්‍රශ්න වලට මතකෙන් කියන්නේ අහපු ඒවා. ඒ වගේ දේවල් අහන්න. ඊළඟට අපෙන් අහනවා ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ද්‍රාවණය තුල මොනවද තියෙන්නේ? ඔන්න. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව අහනවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව අහනවා. කෝෂය තුල සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව, තුලිත ප්‍රතික්‍රියාව අහන්න. මෙන්න මේක ලියන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක අහන්න. ගොඩක් වෙලාවට මේක අහුවම ඔයා මේකයි දැනගන්න ඕනේ. ඒ දෙක එකතු කරලා ඉවරලා මේක ලියා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔයාට කලබල වෙන්න එපා. ඔයාට මම ඉගැන්නුවා මෙන්න මේ ටික මීට කලින් ලස්සනට. මේ ටික තමයි පණයනකම් මුලින් ඉගැන්නුවේ මම. මේකම කාර්මිකව භාවිතා කරන හැටි තමයි මේ තියෙන්නේ. මේ දේම කාර්මිකව භාවිතා කරන හැටි තමයි මේ දේ තියෙන්නේ. තේරුණාද? එතකොට අපි ඇඳපු ඇටෝමට වඩා මේ ඇටෝම පොඩ්ඩක් වෙනස්. එච්චරයි මේකේ වෙනසකට තියෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් ඔයාලා මේක ප්‍රශ්න ටිකක් විදිහට තමයි මම දෙන්නේ. මොකද මේ ටික මම ආයෙ වතාවක් කියලා දෙන්නේ නැහැ. හරිනේ? කියලා දෙන්නේ නැතුව ඔයා ප්‍රශ්න ටිකක් විදිහට මේක කරන්න ඕනේ. ලියා ගන්න මාතෘකාවක්. සෝඩියම් ලෝහයේ කාර්මිකව නිපදවීම කියලා මාතෘකාව ලියා ගන්න. මෙන්න මේ විභාගයට අහන ප්‍රශ්න ටික මම දෙන්නේ. සෝඩියම් කාර්මිකව නිපදවන කෝෂේ නම. සෝඩියම් කාර්මිකව නිපදවන කෝෂේ නම. doubts name. සෝඩියම් කාර්මිකව නිපදවන කෝෂේ නම. ඊළඟට මේක අහන්න පුළුවන් ප්‍රශ්න තුනක් මෙන්න. ධනතහඩුව අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව කියලා අහන්නත් පුළුවන්. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කියලා අහන්නත් පුළුවන්. ඇනෝඩේ අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව කියලා අහන්නත් පුළුවන්. ඒකයි මම ඔයාලට එදා ඉඳලා අද දක්වාම ධනතහඩුව කියලා විතරක් ලිව්වේ නේ. ධනතහඩුව ළඟ සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නිසා. ඔක්සිකරණයක් කියලා කිව්වා. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩයක් අසල කියලා කිව්වා. මේ තුන මම හැමදාම එකටමයි කිව්වේ. ඒක නිසා ඔයාගෙන් මේ තුනේ ඕන එකක් අහුවාම පුළුවන්කම තියෙන්න ඕනේ. තේරුණානේ? ප්‍රදීප් සර් කිව්වත්, ඉරුගල් සර් කිව්වත්, බණ්ඩාර සර් කිව්වත් මම්ම තමයි. තේරෙනවද? ප්‍රදීප් ඉරුගල් බණ්ඩාර කිව්වත් මම්ම තමයි. ප්‍රදීප් සර් කිව්වත් ඔබ මම් බව දැනගන්න ඕනේ පුතා. ඉරුගල් සර් කිව්වත් මම් බව දැනගන්න ඕනේ. බණ්ඩාර සර් කිව්වත් මම් බව දැනගන්න ඕනේ. හරිද නැත්නම් තව සර්ලත් ඇති මං හිතන්නේ මම නේද? ඒක උදාහරණයක් කිව්වේ. එකමයි නම් තුනින්ම කියවේ. ලියා ගන්න. මම දෙන්නම් මේදී ඇනෝඩේ අසල සිදුවන ප්‍රතික්‍රියාව. මෙහිදී ඇනෝඩේ අසල සිදුවන ප්‍රතික්‍රියාව කුමක්ද? මෙහිදී ඇනෝඩේ අසල සිදුවන ප්‍රතික්‍රියාව කුමක්ද? මේවා ලියනකොට ඔයා මතක තියාගන්න මේ ඇනෝඩේ අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. ඒක ලියනකොට පුතේ ලියන්න ඕනේ තුලිත රසායනික ප්‍රතික්‍රියාව විදිහට මේ විදිහට ලියන්න ඕනේ. අනිත් එක තමයි මේවයි දාන්න ඕනේ භෞතික තත්වයන් දාන්න ඕනේ. භෞතික තත්ත්වය ලික්විඩ් එකක්ද නේද? ඇක්වස් එකක්ද? සොලිඩ් එකක්ද? ගෑස් එකක්ද? එහෙම කියලා. දැන් මෙතන බලන්න ක්ලෝරින් කියලා කියන්නේ මෙතන නම් මේ තියෙන්නේ දැන් ක්ලෝරින් කියලා කියන්නේ මෙතන ගෑස් එකක්. තේරෙනවද? මෙතන සෝඩියම් කියලා කියන්නේ සොලිඩ් එකක්. තේරෙනවද? මේ ඔක්කොම අයන විදිහට තියෙනවා ද්‍රාවණ නැත්නම් ජලයේ ද්‍රාවණයක් නෙමෙයි මේක. ජලයේ ද්‍රාවණයක් නෙමෙයි ඒක කියන්නේ මේක ජලය නෙමෙයි විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක නිසා මේ ඔක්කොම ලික්විඩ් විදිහට දාන්නේ. මේව ලික්විඩ් විදිහට. මේ භෞතික තත්ත්වය ඔයාලට අවශ්‍යයි. භෞතික තත්ත්ව සහ තුලිත ප්‍රතික්‍රියාව ලියන එක අවශ්‍යයි. ඒ නිසා මේවා ගැන ඉතා සැලකිල්ලකින් ඉන්න. මේවා නේද?
මම උගන්වනකොට පිළිවෙලකට අස්සන්න බෑ හැදිලි උගන්වන්න. මේ ඇනෝඩය ඇසල සිදුවන ප්‍රතික්‍රියාව. එතකොට මේ කතන්දර වැඩක් නැහැ. මේක කොටු ඇතුලේ තියෙන එක විතරයි ලියන්නේ. කටපාඩමින් නෙමෙයි ලියන්නේ. ඒක හදාගත්තු විදිය තමයි මේ තියෙන්නේ. ඊළඟට කැතෝඩය ඇසල සිදුවන ප්‍රතික්‍රියාව. කැතෝඩය ඇසල සිදුවන ප්‍රතික්‍රියාව. කැතෝඩය ඇසල සිදුවන ප්‍රතික්‍රියාව. කැතෝඩය ඇසල සිදුවන ප්‍රතික්‍රියාව. ඊළඟ එක समस्त कोश प्रतिक्रिया समस्त विद्युत विच्छेदन प्रतिक्रिया समस्त विद्युत विच्छेदन प्रतिक्रिया इक्मा करने वाली पैटिया समस्त विद्युत विच्छेदन प्रतिक्रिया समस्त विद्युत विच्छेदन प्रतिक्रिया डाउन्स कोशे अंदिන්න කෙටියේ ලස්සරට මේ ටික අහන ප්‍රශ්න වලින් නේ ටික ඩවුන්ස් කෝෂයක් අඳින්න කියලා නම් විභාගයට කියන්නේ නැහැ. නම ඔයා ඩවුන්ස් කෝෂය අඳින්න මතක තියාගන්න. ඩවුන්ස් කෝෂය අඳින්න. මේවට ඉඩ තියාගන්න. ඩවුන්ස් කෝෂය අඳින්න. ඊළඟ එක වානේ දැල් ප්‍රාචීරයක් යෙදීමට හේතුව වානේ දැල් ප්‍රාචීරයක් යෙදීමට හේතුව වානේ දැල් ප්‍රාචීරයක් යෙදීමට හේතුව ඊළඟට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වලට මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වලට 140ක් පමණ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වලට 140ක් පමණ කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කිරීමට හේතුව කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කිරීමට හේතුව මේ කෝෂයේදී කැල්සියම් ක්ලෝරයිඩ් ටිකක් එකතු කරනවා එකතු කිරීමට හේතුව. ඒකතු කරන්න හේතුව දන්නේ නැත්නම් ලියන්න. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වල තාපාංක ද්‍රවාංකය 840ක් විතර වෙනවා සෙල්සියස් අංශක. ඒ 600ක් විතර දක්වා අඩු කරගන්න. ඒ 600ක් විතර දක්වා අඩු කරගන්න. හිමින් ලියන්න. එතකොට ඔයාලට දෙවෙනි වතාවකුත් මේක ආපහු වතාවක් රිපීට් වෙනවා නේද? ඊළඟ එක ලියන්න. හොඳට කියලා දුන්න එක. මේවා පණ යනකම් කියලා දුන්නා. ඇති වෙනකම් කියලා දුන්නා. ඊළඟ එක මෙසේ කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කිරීමෙන් ලැබෙන වාසිය එකතු කිරීමට හේතුව ද්‍රවාංකය අඩු කරගන්න. ඒ නිසා ලැබෙන වාසිය කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කිරීමෙන් ලැබෙන වාසිය. නැත්නම් ද්‍රවාංකය අඩු කර ගැනීමෙන් ලැබෙන වාසිය. ඉන්ධන ඉතුරු වෙනවා නේද? කල්පනා කරලා ලියන්න ඔයාලට හිතෙන ඕන දෙයක්. හරි කියලා සම්මත වුණ දෙයක්. පරිසර දූෂණ අඩු වෙනවා. ඒ මුදල් ඉතුරු වෙනවා. ඒ වගේ දේවල්. වාණිදල් ප්‍රාචීරය දෙන්න හේතු ලිව නේද ඔයා? ඒක වාණිදල් ප්‍රාචීරය දෙන්න හේතු ලිව නැත ඒකත් තියාගන්න. ඊළඟට මෙහිදී ලැබෙන සෝඩියම් වල ප්‍රයෝජන මෙහිදී ලැබෙන සෝඩියම් වලින් අපි ගන්න ප්‍රයෝජන අච්චුපත උදව් කරගන්න. මේක අහුවොත් අනිවාර්ය සෝඩියම් වල ප්‍රයෝජන අහනවාමයි. පහුගිය විභාග ප්‍රශ්න මතක් කරන්න. අනිවාර්ය ප්‍රශ්නයක්. අතුරු ඵලයක් තමයි සෝඩියම් වල ප්‍රයෝජන. හරිනේ? සෝඩියම් එක අපි මොනවද එකක් මතක තියාගන්න ඉතින් නේද? ඔය සෝඩියම් වාෂ්ප ලාම්පුව හදන්නේ කහපාටින් දැල්වෙන වාෂ්ප ලාම්පුව කියන සෝඩියම් වාෂ්ප ලාම්පුව. නේද? ඔය විද්‍යාගාර පරීක්ෂණ කටයුතු සඳහා ඔය වගේ එකක් මතක තියාගන්න. ඊළඟට ක්ලෝරින් වල ප්‍රයෝජන.
අතුරු බලයක් ලෙස සෑදෙන ක්ලෝරින් වල ප්‍රයෝජන. ක්ලෝරින් වල ප්‍රයෝජන. ක්ලෝරින් වල ප්‍රයෝජන. පොතේ ක්ලෝරින් මාර වැදගත් කරනවා විරංජන කාරකයක් විදියට. මම ඒක කියලා දුන්නා. මේක ගැන කියලා දෙන්න. විරංජන කාරකයක් කියලා කියන්නේ වර්ණයක් නැති කරනවා. දැන් උදාහරණයක් විදියට ඔයාගේ පොත් එහෙම හදන්න කොළ කඩදාසි හදන්නේ මොන වගේද? පිදුරු වගේ දේවල් ගන්නවානේ. මේවා වතුර දාලා අඹරලා පල්ප් එකක් විදියට. නේද? පාප්පයක් විදියට හදාගන්න. හදාගෙන ඒක තුනී කරලා තමයි කඩදාසි හදන්නේ. කඩදාසි හදන්නේ ශාක ද්‍රව්‍ය වලින්. ඒක එක එක වර්ණ තියෙනවා. මේ වර්ණ නැති කරලා දාන්න පුළුවන් විරංජනය කරන්න පුළුවන් ක්ලෝරින් වල. අනිත් එක වතුරට ක්ලෝරින් දානවනේ. වතුරට ක්ලෝරින් දැම්මම විස බීජ මොකද වෙන්නේ පැටියක්? විනාශ වෙලා යනවනේ. ඒක නිසා ඒ වගේ දේවල් හරියට වැදගත් වෙනවා. ක්ලෝරින් අපිට ගන්න ඒ කියන්නේ ඊට පස්සේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකතු කරලා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හදාගන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික් හදාගන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික් අපේ විද්‍යාගාරයේ නේද? වැදගත් වෙන වායුවක්. මේ අම්ලය. ඒවත් ක්ලෝරින් වල ප්‍රයෝජන කියන්නේ වෙනම. ඊළඟට විද්‍යුත් විච්ඡේදනයේ තව ප්‍රයෝජනයක් විදිහට ලියනවා. මෙන්න දැක්කනේ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කළා. සෝඩියම් නිස්සාරණය කරගත්තා. දැන් මේක පෙර මතකයක් මම පොඩ්ඩක් අවදි කරනවා පුතේ. හොඳට බලා ගන්න. නේද? පෙර මතකයක් කරලා ළමෙක් මට මැසේජ් එකක් එපු දවසේ මම රිවිෂන් එකේදී කළේ මේ ටික. පෙර මතකයක් මම අවදි කරනවා. බලන්න පොටෑසියම් සක්‍රියතා ශ්‍රේණිය ගත්තා. පොටෑසියම් සෝඩියම් कैल्शियम मैग्नीशियम एल्युमिनियम जिंक फेरस टिन लेड कॉपर පෙර මතකයක් අවදි කරගන්න. සමහර මේවට කවි ගාථා පාඩම් කරගෙන ඉන්නවා. මොකද්ද පොට්ට මොකද්ද ඔන්නෝම ඒක සෝ මේකේ ඔන්නෝ එක එක ඒවා පාඩම් කරගෙන ඉන්නවා. ඒ කවි ගාථා පාඩම් කළා කවද්ද බං මේ සක්‍රියතා ශ්‍රේණිය ගොඩ දාන්න. මේ සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ කවියක් නෙවෙයි මතක තියාගන්න ඕනේ. තේරෙන්නේ මොඩකමට කවි ගාථාවල් තියෙනවා. තේරෙන්නේ පුංචි කාලේ අපිත් නිකන් බැලුවා ඇත්තට මේ කවි ගාථාවල් මේ ගොඩ දාන්න පුළුවන්ද කියලා. අවබෝධයෙන් විතර ගොඩ දාන්න පුළුවන්. විද්‍යාවේදී කවි නැහැ. විද්‍යාවේදී ගාථාවල් නැහැ. විද්‍යාවේදී සින්දු නැහැ. විද්‍යාවේ තියෙන්නේ මගේ පුතා. ඔබට අවබෝධය විතරයි. අවබෝධය නැත්තම් බවුට්. මේක මතක තියාගන්න ඕනේ ඈ. ආදරෙන් හින්දා ඔබ කිව්වේ විද්‍යාවේදී ඔයාට තියෙන්නේ අවබෝධය විතරයි. අවබෝධය නැත්නම් ඔයා මේකෙන් අතු ගෑවිලා යනවා. හොඳට බලාගන්න. එතකොට ඔයාට අවබෝධය කියලා කියන එක නැතුව ඔයාට පුළුවන් පාඩම් කරලා ඕ ලෙවල් වලට ඒකක් ගන්න පුළුවන්. සමහර බබාලා මම දැකලා තියෙනවා ඒක. අපි ළඟත් ඉඳලා තියෙනවා. නේද? කොච්චර අවබෝධ කරගන්න හැදුවත් ඒ ළමයාගේ පුරුද්ද තියෙන්නේ කටපාඩම් කරලා. පාඩම් කරලා දිවා රෑ වෙහෙසිලා කොහොම හරි ඒකක් ගන්න. එතකොට යාට උද්දාමයක් ඇති වෙනවා. අර හින ගැම්මක් ඇති වෙනවා. යකෝ මට විද්‍යාවට ඒකක් තියෙනවානේ. එහෙනම් මම A level science කරන්න යනවා. සමහර එකෙක් ඉන්නවා. විද්‍යාවට ඒකක් තියෙන නිසා A level science කරන්න පුළුවන්. තව එකෙක් ඉන්නවා. ඌ මෙලොව පොත පාඩම් කරේ නේ. මම උගන්වනකොට අහගෙන හිටියා. ඌ පාඩම් කරේ නැති වුණාට ඌ ගොඩක් දේවල් අවබෝධ කරගත්තා. මේ දැන් ඔයාලා අවබෝධ කරගන්න. ඒ වගේ. අවබෝධ කරගෙන උඩ තියෙන B එකක්. හැබැයි උඩ සයන්ස් වලට B එකක් තියෙන නිසා ඌත් නිකන් දෙපැත්තට හිතලා නේද? ඌත් A level science කරා. මතක තියාගන්න මෙතන A එකක් ගත්ත ළමෙක් ඉන්නවා. මෙතන B එකක් ගත්ත ළමෙක් ඉන්නවා. මෙයා හැබැයි අවබෝධාත්මක ළමෙක්. ප්‍රශ්න කොටසක් මූ එනගෙන නේද මූට B එකක් ආවා. මෙයාට A එකක් තියෙනවා. හැබැයි මතක තියාගන්න බබා. මේ දෙන A levels වලට යනවා. ගිහිල්ලා ඉවරලා මේ වැඩ කරගෙන යද්දී මෙයාට වඩා මෙයා පට්ට ෆෝවර්ඩ්. ඇයි මෙයා ෆෝවර්ඩ්? මට අවබෝධය තියෙනවා. මේ ඉලෙක්ට්‍රොනික්ස් නම් මෙයා දන්නවා. නේද? ධාරාවක් ඇති වෙන්නේ නේ. මුක්ත ඉලෙක්ට්‍රෝන හැදෙන්නේ කොහොමද? නේද? ලෝහයකින් නේද? ලෝහ වලින් මුක්ත ඉලෙක්ට්‍රෝන හැදෙන්නේ කොහොමද? එතකොට විභවාන්තරයක් දුන්නොත් එක පැත්තක වෝල්ටේජය වැඩි වෙලා අනිත් පැත්තේ වෝල්ටේජය අඩු වුණොත් තමයි මේ පැත්තට ධාරාව යන්නේ. නේද? ඒ ධාරාව යන්න අනිවාර්ය විභවාන්තරයක් තියෙන්න ඕනේ. උට මතක් වෙනවා. නේද? මේ විභවාන්තරයක් යටතේ ධාරාවක් යනකොට
ප්‍රතිරෝධයක් ඇති වෙනවා. එතකොට විද්‍යුතයේ තියෙන කාරණාවල් තුන තමයි ධාරාවයි විභවාන්තරයේ ප්‍රතිරෝධයයි. එතකොට V = IR වගේ සමීකරණ මතක් වෙනවා. එතන මූ වැඩෙක්. ඇයි වැඩෙක් කියලා කියන්නේ? ඇයි මූ වැඩෙක් කියලා කියන්නේ? මූට අවබෝධය තියෙනවා. නමුත් මේ බබා ඕම් නියමය සන්නායකයක දෙකලවරක විභවාන්තරයක් නේද උෂ්ණත්වයේ වැඩි භෞතික සාධක නියතවති වියදී සන්නායකයක් දෙකලවර විභවාන්තරයක් තියෙනකොට ඔන්න හවල් එකට වෙනවා. ඒක නිසා මේක මෙහෙම වෙනවා. ඒක නිසා යාගෙන් V = IR කියන සමීකරණයක් තියෙනවා. තේරුණා නේද? මෙන්න මෙයා මුළු දවස් 30ම කටපාඩම් කරගන්නවා. මෙයාට පුළුවන් ඒවා. හැබැයි මූට තියෙන්නේ පට්ට අවබෝධයක්. තේරුණා නේද? ඒක නිසා ඔයා මතක තියාගන්න. ඉරුගල් සර්කින් ඉගෙන ගන්න ඕනම දරුවෙකුට තියෙන්නේ මේක නෙමෙයි. ඌට B එක තිබුණා. මෙන්න මේ අවබෝධය තියෙන්නේ. ඒ නිසා අවබෝධය කියන කෙනෙක් පුදුම වැදගත් වෙනවා. මල් ළඟ ඉන්නකොට ඒ නිසා බබෙක් මාර සුරක්ෂිතයි. අවබෝධයයි. එයාට පුළුවන් ඕන තරම් ඉස්සරහට යන්න. තේරෙනවද? ඒක නිසා ඔය ශාදියක් කළා එහෙම පෙර අවුරුද්දේ නේද හම්බන්තොට දිස්ත්‍රික්කෙම තුන්වෙනියා මේ ඉන්න මුළු පැත්ත පරාදටම එකම එක වෛද්‍යවරියකට නේද? මෙයා අපිට ආසන්නේ එකම එක වෛද්‍යවරියකට හිටිය හම්බන්තොට දිස්ත්‍රික්කෙ තුන්වෙනියා නේද? ඊට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්ක O level පළවෙනියා නේද? අපි ළඟ හිටියේ බබ. තේරෙනවද? මේ අවුරුද්දේ වෛද්‍යවරු 6යි 7 දෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික්කේ නේද? මගේ අර රිසර්ච් ඉක්සල එහෙම බලන්න වෛද්‍යවරු 7 දෙනෙක් ඒ අවුරුද්දට විතරයි. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කෙටම ඉන්නේ පොඩි ගානයි. එතකොට දිස්ත්‍රික්කේ ඉන්න මේ ආසන්නයේ ඉන්න අපෙන් ඉගෙනගත්තු බබාලගේ එතන ඇත්ත. අපෙන් ඉගෙනගත්තු බබාලගේ තමයි බහුතරයක් වෛද්‍යවරු බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මම උගන්වපු හින්දා වෛද්‍යවරයෙක් වුණා කියලා කියන එක නෙමෙයි. අපි ඒගොල්ලන්ට හොඳ ෆෝවර්ඩ් එකක් දුන්නා. මුල ඒගොල්ලන්ට හොඳට හදලා දුන්නා. පාඩම් කරනවා කියන්නේ එකක් අවබෝධ කරගන්නවා කියන්නේ එකක් කියලා මේ උඹට කියලා දෙනවා වගේ පොතේ කියලා දුන්නා. ඒ හේතුව නිසා අපි අවබෝධාත්මක ළමයි නිර්මාණය කළා. මේ නිසා ඒගොල්ලෝ පට්ට විදිහට ෆෝවර්ඩ් වුණා. හොඳට බලාගන්න. ඒක නිසා අපි ළඟ ඉන්නකොට හරි සුරක්ෂිතයි. මේ බලා ගන්නවා කරුණාකරලා. ඒවා බලාගෙන ඉවර වෙලා ඉස්සරහට හැදෙනවා. අනාගතයේ දේවල් දකින්න නම් පෙරමං සලකුණු තියෙන්න ඕනේ බබා අපි. තේරෙනවද? පෙරමං සලකුණක් නැත්තම් ඉදිරි පැවැත්මක් නෑ. පෙරමං සලකුණු අපේ තියෙනවා. ඒව දිහා බැලුවහම අපිට ඒකීය මග ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන්. උඹට ඒ පාර පෙන්වන්න පුළුවන්. ඒක මම මේ කළේ. හොඳට බලා ගන්නවා. මේ තියෙන සක්‍රීයතා ශ්‍රේණිය ඔක්කොම තියෙන ලෝහ. මේ හරිය මම ඔයාලට එදා කියලා දුන්න මතකයි. මුල හරිය ලෝහ ගත්තාම මුල හරිය ලෝහ ගොඩක් වෙලාවට ක්ලෝරින් වගේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ හරිය වගේ ලෝහ ගත්තන් පස්සේ මේ හරිය කට්ටිය ඔක්සිජන් වගේ එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ යට හරිය ලෝහ ගත්තන් පස්සේ ඒවා කවුරුත් එක්ක සම්බන්ධ වෙලා නැතුව ඒවා පොළවේ නිකම්ම තියෙනවා. ඒ නිසා අපිට ලෝහ ගන්න ඕන වුණා. මේකට කියන ලෝහ නිස්සාරණය කියලා. උඩ හරිය කට්ටිය කරේ අපි ඒවේ විලීන ද්‍රාවණ මේ අද කළා වගේ විද්‍යුත් විච්ඡේදනය කළා. ඒවේ විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කළා. දැන් මතකද මම එදා කිව්වා එදා මම යකඩ නිස්සාරණය කියලා දුන්නේ. යකඩ නිස්සාරණය කියලා දෙනකොට මේ හරිය කට්ටිය ගැන විතරයි කියලා දුන්නේ. මෙන්න බලන්න. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ කට්ටිය ඕනම කෙනෙක් අර වගේ විලීන කළා විද්‍යුත් විච්ඡේදනය කරාම ක්ලෝරින් ටික අයින් කරලා ලෝහය ගන්න පුළුවන්. දැක්කනේ මුල හරිය කට්ටිය විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරනවා. මොකද මේවා අයනික සංයෝග නිසා. නමුත් මේ හරිය කට්ටිය ඔක්සිජන් වගේ කට්ටියත් එක්ක බහුල වෙන්න නිසා ඔක්සිජන් අයින් කරලා තමයි ලෝහය ගන්න වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ මොකද කරේ අපි කවුරු හරි කෙනෙක් දාලා අපිට මතකයි යකඩ නිස්සාරණයෙන් දෙන කාබන් මොනොක්සයිඩ් මගින් ඔක්සිහරණය කළා. ආගම කාබන් මොනොක්සයිඩ් මගින් ඔක්සිහරණය කළා. නැත්නම් මේ කාබන් මොනොක්සයිඩ් කියන එක අතහැරලා දාන්න. අපිට මේගොල්ලෝගේ කරන්නේ ඔක්සිජන් අයින් කරන එක ඔක්සිහරණය කරන්න වෙනවා. මොකද මේවා සහ සංයුජ සංයෝග නිසා. දැක්කනේ? නමුත් මේ හරිය කට්ටිය අපිට ගන්න පුළුවන්. දල වශයෙන් මම මේ ඉරි දෙම්මට මේවා හරියටම මාජින් එකක්ම නෙමෙයි. නිවැරදි මාජින් එකක් නෙමෙයි. දල වශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. මේ වගේ කට්ටිය අපිට පොළවෙන් ලෝපස ඔක්සිහරණය කරන්න පුළුවන්. මේගොල්ලෝගේ ලෝපස ගැරීම කියලා කියන එක. අපිට මේගොල්ලෝ කෙලින්ම වෙන් කරගන්න පුළුවන්. මොකද මේ රත්තරන් වගේ කට්ටිය ඉන්නේ. ප්ලැටිනම් වගේ කට්ටිය ඉන්නේ ලෝහ විදියටමයි. ඒගොල්ලෝ අපිට ලෝපස ගැරීම මගින් පුළුවන්. මේගොල්ලෝ ලෝපස ඔක්සිහරණය කිරීම මගින් පුළුවන්. මේගොල්ලෝගේ ලෝහය අඩංගු සංයෝගය විලීන ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේ. අන්න බලන්න එහෙනම් ලෝහ නිස්සාරණය කියලා කියන එක පුතේ දැන් තමයි කම්ප්ලීට් උනේ. 10 අවසරේදී ඔක්සිහරණයක් ගැන කතා කළා. යකඩ ගැන මේ සෙට් එකේ යකඩ ගැන කතා කළා. මේ සෙට් එකෙන් ඔයාලට කතා කරන්නේ
සෝඩියම් ගැන. මේ සෙට් එකෙන් ඔයාලට කතා කරන්නේ රත්තරන් ගැන. එහෙනම් ලෝහ නිස්සාරණ තුනයි තියෙන්නේ. සෝඩියම් නිස්සාරණේ ඩවුන්ස් කෝෂය ඉස්සර නම් ඇලුමිනියම් වගේ නිස්සාරණයක් තිබ්බා නේද? අද මට කෝෂය මතක නැහැ. සෝඩියම් නිස්සාරණේ තියෙන ඩවුන්ස් කෝෂය. යකඩ නිස්සාරණේ තියෙන මොකද්ද? ධාරා ඌෂ්මකයේ පෝරණුව. ලස්සනට කියන දුන්න මම ඒක මතක් කළා. ධාරා ඌෂ්මකයේ පෝරණුව. මේවා පෝරණුනේ ගැරීම වගේ පුළුවන්. වේගෙන් යන ජල පහරක රිපල එහෙම නැත්නම් පොඩි කාණු හදනවා. එතකොට මේවා ඝනත්වයෙන් වැඩි නිසා ඒ කියන්නේ රෝගලෙක ගෙදර නෑමිලිය තියෙන නෑමිලිය සිස්ටම් එක. නෑමිලිය තියෙනවනේ පොඩි රේඛාවල්. මෙහෙම ගරලා මේ ටික අයින් කරනකොට ගල් කැට ඒකේ රැඳෙනවා. හාල් ටික වෙන් වෙනවා. ඒ වගේ පොඩි රිපල හදලා තියෙනවා. ඒ රිපල තුල වේගෙන් යන වතුර පාරකට පස් ටික දැම්මහම පස් ටික හොදගෙන යනවා. රත්තරන් තියෙනවා නම් රත්තරන්. මොකද වෙන්නේ රත්තරන්? රත්තරන් තියෙනවා නම් මේ රිපල අස්සේ රත්තරන් රැඳෙනවා. මඩ ටික හොදගෙන යනවා. එතකොට රත්තරන් ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන් රත්තරන්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඒ ඇස්සේ මම ලෝහ නිස්සාරණයත් සම්පූර්ණයෙන් කියලා දුන්නා. සාරාංශය බලගත් බලා ගන්න. මේව තමයි අවබෝධය. මේක අහුනේ එක තැනක. මේක අහුනේ එක තැනක. මේක අහුනේ තව තැනක. නමුත් මේව ඔක්කොම විභාගෙට අහන්නේ පුතේ එකට. මේව තමයි අවබෝධය. හොඳට බලා ගන්න. අයුරුගල් සර්ගෙන් ඉගෙන ගන්නම ඕනේ දේවල් මේවා. හොඳට අහගන්න ඕනේ ඈ. එහෙනම් ඊළඟට මට කියලා දෙන්න තියෙන්නේ විද්‍යුත් ලෝහ ආලේපනය ගැන. විද්‍යුත් විච්ඡේදනයේම තවත් නැති කඩක්. විද්‍යුත් විච්ඡේදනයේම තවත් නැති කඩක්. විද්‍යුත් ලෝහ ආලේපනය. ලියාගන්න මාතෘකාව විද්‍යුත් ලෝහ ආලේපනය. ලබන සතියේ මම මේ පාඩම ඉවර කරන්න පුළුවන් මට ඉවර කරන්න. ලබන සතියේ වෙනකොට ඔක්කොම තියරි ඉවර වෙලා තියෙන්නේ. ආයි කොහෙවත් දශමයක් නැහැ. සමස්තයම අවසానයි. සමස්තයම අවසానයි. මෙයා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න එහෙම නැත්නම් පොඩි නෝට් එකක් දාගන්න සටහන පොඩි සටහනක් දාගන්න. අලුතෙන්ම මේක බලන බබෙකුට නේද? හරි වැදගත්කමක් තියෙවි. චූටි බබෙකුට තේරෙන්නේ නැහැ. නමුත් ඉරුගල් බණ්ඩාර සර් අවශ්‍ය වෙන්නේ 11 ශ්‍රේණිය අවසන් හරියදී තමයි බබෙකුට වැඩිපුර අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දේවල් සර් ළඟ තියෙනවා. කරුණාකරලා හොඳින් එකතු වෙලා ඉන්න මේ දේවල් හැම දෙයක්ම සඳහා. ඉක්මන් කරන්න මේ මාතෘකාව ලියාගන්න. මොකද පුතේ මාතෘකාව? විද්‍යුත් ලෝහ ආලේපනය. ලස්සන කතාව. බාන ආයෙ මට විද්‍යුත් විච්ඡේදනය කියලා දෙන්නේ නැහැ. මම මේක ඔයාලට කියලා දුන්නා පෙර. කියලා දුන්න එක තමයි නැවත වතාවක් මේ මතක් කරන්න යන්නේ. හොඳින් අහගන්න. මම ඔයාලට කියලා දෙන්න බලන්න. කියලා දුන්නු ඒවා ආයෙ කියලා දෙනකොට පුතේ එපා වෙනවා ඇත්තටම. ඒ ටිකක් නෑ. ඔයා වෙනුවෙන් නේද? ඔයා බලන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කිරීම ගැන කතා කරන්න යන්නේ. මේ බලන්න. මේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. අපි හිතමු කාබන් කූරු යොදා විද්‍යුත් විච්ඡේදනයේද කොපර් කූරු යොදා විද්‍යුත් විච්ඡේදනය. කෙලිම කොපර් කූරු යොදා විද්‍යුත් විච්ඡේදනය කතා කරමු. කෙලිම මෙතන දාන්නේ කොපර් කූරු. කොපර් කියන තම කූරු. ද්‍රාවණයේ කොපර් සල්ෆේට් දාලා තියෙන කොපර් කූරු. ද්‍රාවණයේ જાතියෙන්ම කූරු දාලා තියෙනවා. ද්‍රාවණයේ කොපර් සල්ෆේට් කූරුත් කොපර්මයි.
කෝෂ ටිකකුත් දාලා තියෙනවා. මෙන්න බලන්න. ද්‍රාවණය තුල වෙන දේ බලන්න මගේ පුතා. ද්‍රාවණය තුල වෙන දේ බලන්න. ද්‍රාවණය තුල වෙන්නේ කොපර් සල්ෆේට් කොපර් ධන දෙක අයන හා සල්ෆේට් ඍණ දෙක අයන බවට වෙන් වෙනවා. මතකයි ලස්සනට මම මේක කොච්චර හිමින් කියලා දුන්නාද? ඔයාලට මතක තියෙන්න ඕනේ දැන් ඈ. ඒතර මේ වීඩියෝස් බලලා නැති කවුරු හරි බබෙක් ඉන්නවනම් පෙර වීඩියෝ එකක් පෙර වීඩියෝස් බලලා ඉන්න පුතේ මේක බලන්න. නැත්තම් ඒව බලලා ආපහු තමයි මේක බලන්න. ඊට පස්සේ මේ බලන්නේ ජලය. ජලය කැඩෙනවා H ධන අයන හා OH ඍණ අයන බවට. ජලය එහෙම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මොකද ජලය සහසංයෝජ සංයෝගයක්. ඒක අයන බවට වෙන් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී සාමාන්‍ය උෂ්ණත්වයට එළබෙනකොට පොඩි අයනික විදියට කැඩීමක් තියෙනවා. එතන මේ ද්‍රාවණයේ අයන වර්ග හතරක් තියෙනවා. කවුද අයන වර්ග හතර? කොපර් ධන දෙක අයන, සල්ෆේට් ඍණ දෙක අයන, හයිඩ්‍රජන් ධන අයන, OH ඍණ අයන. දැන් දාලා තියෙනවා ධන දහඩුවක්, දැන් දාලා තියෙනවා ඍණ දහඩුවක්. මෙන්න ඍණ කට්ටිය යනවා ධන පැත්තට, ධන කට්ටිය යනවා ඍණ පැත්තට. ඕක තමයි විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ. සරල කතාවක්. ලස්සනට කියලා දුන්නා. මෙන්න බලන්න ධන දහඩුව අසල වෙන්නේ. ධන දහඩුව අසල වෙන්නේ ඍණ කට්ටිය. කවුද ඍණ කට්ටිය? ඍණ කට්ටිය කවුද? සල්ෆේට් OH ඍණ. හැබැයි මේ දෙන්න ධන දහඩුව ළඟට ගියාට මොකද? එක්කෙනෙක් ද්‍රාවණය තුල ඉතුරු වෙනවා, එක්කෙනෙකුට විතරයි යන්න වෙන්නේ. අහගන්න. මම ආඩේ දාව හිරුවටත් කිව්වා මල්ලි ඔයයි දෙන්න ගත්තොත් එහෙම ගෙදර ප්‍රබලයා මල්ලිනේ. ඒ නිසා අම්මා කිව්වොත් කඩේ යන්න කියලා. අනිවාර්යෙන් ප්‍රබලයා ගෙදර ඉන්නවා. උඹට තමයි කඩේ යන්න වෙන්නේ. දුබලයා කඩේ යනවා, ප්‍රබලයා ගෙදර ඉන්නවා. මල්ලිනේ ප්‍රබල ඌ කකුල් දෙකක් උඩ තියාගෙන පුටුවක වාඩි වෙලා ඌ මාර ප්‍රබල විදියට ඉන්නවා. ඌනේ ඉතින් ප්‍රබල නේද? අපි උට වැඳගෙන අපි එහෙමනේ ගෙදර ඉන්නේ සාමාන්‍යයෙන් ඉන්නකොට. මේ ගොඩක් ගෙවල් වල එහෙමයි ඉතින් මල්ලිට වැඳගෙන තමයි අයියා අක්කා ඉන්නේ එහෙම. අර ඒ වගේ නේද? ඒ ඌ ප්‍රබලයා හින්දා ඌ ගෙදර ඉන්නවා, දුබලයාට යන්න වෙනවා. සල්ෆේට් සහ හයිඩ්‍රොක්සිල් ගත්තොත් එහෙම. සල්ෆේට් ප්‍රබලයි. යන්නේ OH වෙනට. මෙන්න OH වෙන යන හැටි මම හිමින් කියලා දුන්නා. OH වෙන ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා OH බවට පත් වුණා. නමුත් OH කියලා කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒ වගේ OH ලා හතරක් එකතු වෙලා දෙකයි H2O සහ O2 හැදුනා. මේක කොට ප්‍රතික්‍රියාවක් දිග කළා ලස්සනට කියලා දුන්නා. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කළා. මෙයා වවටපත් වුණා. ඒ වගේ හතරක් එකතු වෙලා මෙයා සහ මෙයා හැදුනා. කොටින්ම කිව්වොත් මෙන්න මෙයාගෙන් මෙයා හැදුනා. OH ඍණ ඒවා හතරක් ඉලෙක්ට්‍රෝන හතරක් පිට කළා. ඒ OH ඍණ හතරක් වුණාම ඉලෙක්ට්‍රෝන හතරක් පිට වෙනවනේ. දෙකයි H2O සහ O2 හැදුනා. ඉලෙක්ට්‍රෝන ඉස්සරහින් ඍණ ලියන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඍණ ඉලෙක්ට්‍රෝන හතර එහා පැත්තට ගෙනහිල්ලා ධන ඉලෙක්ට්‍රෝන හතරයි කියලා ලියනවා. ඔන්න කොහෙද? ධන දහඩුව අසල. ධන දහඩුව අසල තියෙනකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නම් මගේ වස්තුව ඔක්සි කියන්නේ කරණය. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය. එහෙනම් මෙතන තියෙන ඇනෝඩය අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ. ඇනෝඩය අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ ඍණ දහඩුව. හරි. මේ තියෙන්නේ ඍණ දහඩුව. දැන් හරියට ධන දහඩුව ළඟ සිද්ධ වෙච්ච එක හරි. මේ තියෙන්නේ ඍණ දහඩුව. ඔන්න බලන්න මම මෙතන වැඩේ බලා ගන්න. ඍණ දහඩුව ළඟට යන දෙන්නෙක් ඉන්නවා. කවුද? ධන කට්ටිය නේ යන්නේ. ඉතින් ධන කට්ටිය කවුද? කොපර් ධන දෙක යනවා. හයිඩ්‍රජන් ධන යනවා. ප්‍රබලයාට ඉන්න කියනවා. දුබලයාට යන්න වෙනවා. කවුද පුතේ හයිඩ්‍රජන් සහ කොපර් දෙන්නගෙන් ප්‍රබල? මෙන්න සක්‍රියතා ශ්‍රේණිය බලන්න. potassium, sodium, calcium, magnesium, aluminium, zinc, ferrous, tin, lead, hydrogen, copper. කොහොමනේ? කොපර්ට වඩා පුතේ ප්‍රබලයි හයිඩ්‍රජන්. එහෙනම් ඔන්න හයිඩ්‍රජන් පොර වෙච්ච අවස්ථාව. හයිඩ්‍රජන් පොර බවටපත් වෙලා. හයිඩ්‍රජන් පොරක් දෙන්න. හොඳට බලා ගන්න. හයිඩ්‍රජන් පොරක්. ඒක නිසා හයිඩ්‍රජන් ඉන්නවා කොපර්ට යන්න කියන පව පුතේ. කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන
කොපර් පරමාණු බවටපත් වෙලා මෙතන තැන්පත් වෙනවා. මෙන්න බලන්න. මෙතන කොපර් තැන්පත් වෙනවා. බලන්න නිරීක්ෂණ. මෙතන සිද්ධ වෙන්නේ ඔක්සි හරණයක්. ඔක්සි හරණය වෙන්නේ මෙතන කියනවා කැතෝඩය කියලා. දැක්කනේ? එන කැතෝඩය ළඟ මොනවද තැන්පත් වෙන්නේ? කියන්නේ වගේ වස්තුව වේගෙ වැඩිද මන්දා? කැතෝඩය ළඟ මොනවද තැන්පත් වෙන්නේ? කැතෝඩය ළඟ කොපර් තැන්පත් වෙනවා. මේ තියෙන කැතෝඩය. කැතෝඩය ළඟ කොපර් තැන්පත් වෙනවා. මට වැදගත් වෙන්නේ ඔන්න ඔච්චරයි. හොඳට බලන්න. එහෙනම් ද්‍රාවණය තුල මෙන්න තිබිච්ච අයන ධන තහඩුව ළඟින් ඔක්සිජන් පිට වෙලා යනවා. ඍණ තහඩුව ළඟ කොපර් තැන්පත් වෙනවා. ඊළඟට මේකට දාලා තියෙන්නේ මොකද කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් දාලා තියෙන්නේ කොපර් ධන තහඩුවක් තියෙනවා. මේකේ තියෙන කොපර් ටික ගිහිල්ලා දැන් මේකේ වැදෙනවා. කොපර් තැන්පත් වෙනවනේ. කොපර් මේකේ තැන්පත් වෙනකොට පුතේ ද්‍රාවණයේ කොපර් ගතිය අඩු වෙනවා. ඒකයි මම ඔයාලට දැන් නිරීක්ෂණ විදියට කියලා දුන්නේ. ද්‍රාවණයේ නිල් පාට පුතේ මෙතන අඩු වෙනවා. කොපර් සල්ෆේට් වල පාටත් මම ඒගොල්ලන්ට පෙන්නුවා. මට මතකයි නිල් පාට කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් ටිකක් අරගත්තොත් මේක ද්‍රාවණයේ නිල් පාටයි. කොපර් ගිහිල්ලා මේක බැඳෙන්න පුතේ ද්‍රාවණයේ නිල් පාට අඩු වෙනවා. ඒ කාබන් කූරු දැම්මොත්. හැබැයි මෙතන දාලා කොපර් කූරක්. ද්‍රාවණයේ කොපර් අඩු වෙනකොට මේ කොපර් කූරට දුකයි. තමන්ගේ ජාතිය එවුන් අඩු වෙනකොට තමන්ට දුකයි. සිංහල ජාතිය අඩු වෙනකොට සිංහලුන්ට දුකයි. හැබැයි බොරු දුකක් තියෙන්නේ පුතේ මතක තියාගන්න ඕනේ. රැල්ලට එන දුකක් නේ අපේ මිනිස්සුන්ට තියෙන්නේ නේද? අපේ මිනිස්සුන්ට තියෙන්නේ රැල්ලට එන දුක. ජාතික අභිමානය කියලා කියන එක හිටි ගමන් නගිනවා 150ට විතර. තේරුණා නේද? ජාතික අභිමානය පුදුම නැගිල්ලක් නගින්නේ. ජාතික අභිමානය නැගලා ඉවර වෙලා දවස් 3ක් 4ට යනකොට ආවහම තිබුණටත් වඩා මොකද වෙලා තියෙන්නේ? යටට බහැලා. තේරුණා නේද? ඒක නිසා මතක තියාගනිමු. රැල්ලට ඇති වෙන ජාතික අභිමාන තමයි අපේ සිංහල මිනිසුන්ගේ තියෙන්නේ. රැල්ලට ඇති වෙන ජාතික අභිමාන. ඒ නිසා ජාතික අභිමානය කියලා කිව්වහම රැල්ලට ඇති වෙන්නේ නැතුව තමන්ගේ ජාතිය ගැන හොඳ හැඟීමක් තියෙන්න ඕනේ. හැම මිනිහටම තියෙනවා ජාතිය ගැන හැඟීමක්. අපිටත් තියෙන්න ඕනේ වගේ මොකද්ද? ජාතිය ගැන හැඟීමක් තියෙන්න ඕනේ. ඒක රැල්ලට ඇති වෙන හැඟීමක් නෙමෙයි. හිටි ගමන් උඩ ගිහිල්ලා ඩොග් ගාලා පල්ලෙහාට වැටෙනවා නේද? තිබුණටත් වඩා පහළට වැටෙනවා දවස් දෙකක් තුනක් විතර යනකොට. මොකද අර එන ගැම්ම අල්ලගෙන ඉන්න බෑ ටික දවසක්. නේද? රැල්ලට ගැම්ම උඩටම ආවා. ඒ හැටි. ඒ රැල්ලට එනකොට ඒ ගැම්ම නේද? ඇත්තටම අපිට වුණා වුණා. ඒක දරා ගන්න බෑ. ඒක පුදුම හැඟීමක්. ඊටිකම නේද අර ටික අර මරාගෙන මැරෙනවා කියලා කියන්නේ. ඒ වගේ මාර හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම ඇති වුණාට බං නේද? පොඩි වෙලාවකින් මොකද වෙන්නේ? දවස් දෙකක් යනකොට මේක නිකන් රැල්ල අඩු වෙගෙන යනකොට හැඟීමත් අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා. අපේ සිංහල කියලා කියන ජාතියේ තියෙන පොඩි අවුලක් ඕක. තේරෙනවද? ඒක නිසා ජාතියට දොස් කියන්න හොඳ නෑ. නමුත් මමත් ඇතුළුව අපි කාටවත් ඇති වෙන දෙයක් මම මේ කිව්වේ. තේරෙනවද? ඒ නිසා ඔක මැද තැනක තියාගෙන හිටියාම ඇති ඕනවට වඩා හිටි ගමන් නග ගන්න නැතුව. තේරෙනවද නේද? හොඳට බලන්න. එහෙනම් මේ දෙන්න මොකද්ද බබා? කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් අයින් වෙලා යනවා මෙහි යනවා. කොපර් අයින් වෙලා යනකොට හොඳට බලාගන්න. කොපර් අයින් වෙලා මෙහෙට යනකොට අන්න තමන්ගේ ජාතිය එවුන් නැති වෙනවා. තමන්ගේ ජාතිය එවුන් නැති වෙනකොට කොපරට දුකයි. ඒක නිසා දැන් මොකද කරන්නේ? දිය වෙවි. ද්‍රාවණයට කොපර් දෙනවා. විකාදනය වෙමින් කොපර් දෙනවා ද්‍රාවණයට. එහෙනම් මේක ගිහිල්ලා කොපර් බැඳෙනවා. මේක කියන්නේ මොකද්ද? මේක කියන්නේ නෑ දැන්. මේකට කියන්නේ කැතෝඩය කියලා. මේකට කියන්නේ කැතෝඩය කියලා. කැතෝඩය ගිහිල්ලා බැඳෙනවා කොපර්. කොහෙද? මේ කැතෝඩේ කොපර් ගිහිල්ලා බැඳෙනකොට ද්‍රාවණයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තියෙන කොපර් ටික ගිහිල්ලා කැතෝඩේ බැඳෙනකොට මේක බැඳෙනවනේ දැන් කොපර් බැඳෙනවනේ. මේක කොපර් බැඳෙනකොට මේකට දුකයි. ජාතිය උන් අඩු වෙනවා. දැන් මොකද කරන්නේ? මෙයා කොපර් දිය කර ද්‍රාවණයට දෙනවා. එහෙනම් ද්‍රාවණයට කොපර් දිය කර දෙනකොට ද්‍රාවණයේ නිල් පාට අඩු වෙන්නේ නැහැ. ද්‍රාවණයේ කොපර් මෙහෙන් අඩු වෙන ටික මෙහෙන් ලැබෙනවනේ. ඒ නිසා මේක තියෙන ගිහිල්ලා මෙතන බැඳෙනවා. තේරෙනවද? මේ තියෙන මේ ඍණ තහඩුවේ කැතෝඩේ බැඳෙනවා. මට ඕනන්නේ පොයින්ට් එක. මම මේක ලස්සට මේ එහෙම කතා පොයින්ට්ස් මොකුත් ගන්න නැතුව මේ විද්‍යුත් විච්ඡේදනය වෙනවම කියලා දුන්නානේ. ධන තහඩුව අසල සිද්ධ වෙන්නේ මොකද්ද? ඍණ තහඩුව අසල සිද්ධ වෙන්නේ මොකද්ද? ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා එකතු කරාම වෙන්නේ මොකද්ද? සමස්ත ප්‍රතික්‍රියාව මොකද්ද? ඒක එදා කියලා දුන්නා. ඒ ටික හරියි. දැන් නමුත් මම එක පොයින්ට් එකක් අල්ලගත්තා. මට ඕනේ මේක ගිහින් ඉවරලා මේ තහඩුවේ බැඳෙන එක විතරයි. දැන් බලන්න මෙන්න බැඳෙනවා. ඔයා හිතන්නේ මම ඉදත් මේක යන්තම් කියලා දුන්නා ඔයාලට මතක් වෙන්නේ. ඔයා මෙතෙන්ට දාන පැටිය හැන්දා.
ඔයා මෙතෙන්ට හැන්දක් දැම්මොත් එහෙම මේ කොපර් ටික ගිහිල්ලා බැඳෙන්නේ මොකද? හැන්දේ. එහෙනම් ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. කඩේ මුදලාලිගේ සුදු පාට හැඳි ටිකක් ඉල්ලගෙන එනවා. මුදලාලි අපේ මේ අපි නිෂ්පාදනය කරන 2 කලර් හැඳි. 2 කලර් හැඳි. ඔව් හැබැයි මේ හැන්දට වඩා පොඩ්ඩක් මිලයි. මේ හැන්ද කීයද? 25යි. ඒක 35ක් වෙනවා. 2 කලර් හැඳි. දැන් එහෙනම් ඔබට මොකද කරන්න තියෙන්නේ පුතේ? කඩෙන් ගෙනාව කොපර් සල්ෆේට් ටිකක් මේ පැත්තට කොපර් එකක් දැම්මා. මොකද කොපර් තහඩුවක් දැම්මා මේ පැත්තට. මේ පැත්තේ කැතෝඩේ තියෙන කොපර් එක ගලවලා දාලා ඉවරලා මෙතෙන් දැම්ම හැන්ද. හැන්ද දැන් භාගයක් දාලා බලාගෙන ඉන්නවා. හැන්ද භාගයක් දාලා බලාගෙන ඉන්නකොට පුතේ ටික වෙලාවකින් ඔන්න පැටියෝ හැන්දේ මේ ටික ඇවිල්ලා තඹ බැඳිලා මේ ටික දැන් මොන පාට කරනවද? යට ටික තඹ පාටයි උඩ ටික සුදු පාටයි. මුදලාලිට ගිහලා කියන මුදලාලි මෙන්න අපේ 2 කලර් හැඳි. උගේ 25ට ගෙනාවා. දැන් අපි පොඩ්ඩක් යට ටික පාට කරලා ඌට දෙනවා කීයද? 35ට 10ක් ලාභයි බං. නේද? 10ක් ලාභයි. හැබැයි මේක කරද්දී ඔයා කරන්න ඕනේ මේ ලෝහාලේපණය හොඳටම මේ ලෝහය ආලේපණය මට මාතෘකාව කියන්න මතක වුණානේ. එහෙනම් මේ හැන්ද අපි ලෝහයක් ආලේප කරගත්ත නේද? අන්න ලෝහයක් ආලේප කරගත්තට කියන පුතේ මොකද්ද? ලෝහ ආලේපණය කියන්නේ. ලෝහය ආලේප කරගත්තට කියන්නේ මොකද්ද පුතා? ලෝහ ආලේපණය. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයම නේද මේකට පාවිච්චි කරේ. ඒ නිසා මේකට කියන අපේ ඇත්තටම ලස්සන නමක් විද්‍යුත් ලෝහාලේපණය. අනේ පුතේ විද්‍යුත් විච්ඡේදනයමයි අපි එදා ඉගෙනගත්තු විද්‍යුත් විච්ඡේදනයමයි අපි දන්නේ නැතුව මේකට පාවිච්චි කරලා තියෙන්නේ. විද්‍යුත් විච්ඡේදනය කාබන් කූරු යොදා කොපර් කූරු යොදා නේද? කොපර් කූරු යොදා ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කළා. බැලුවා මේ එතකොට මෙතන කොපර් තුන තැම්පත් වෙනවත් අපි දැක්කා. අපි එදා ගානකට ගත්තේ නෑ. නමුත් අද අපි දන්නවා මේක තමයි අපි මොකක් විදිහට ගත්තේද? විද්‍යුත් ලෝහාලේපණයේ විදිහට ගත්තේ. හැබැයි හොඳටම මේ ලෝහය ආලේපණය වෙන්න නම් දැන් ඔයා දැනගත්තනේ හැන්දේ මේ ලෝහය අපි ආලේප කරගත්තට දැන් උඹලා අපි කෙරුවොත් මේ වෙන වැඩේ මම කියන්නේ. උඹලා අපි කෙරුවොත් එහෙම වෙන වැඩේ මොකක්ද කරන්නේ? හැන්දේ ලෝහ ආලේපණය කරලා හැන්දෙන් බත් බෙදලා ඉවරනකොට දෙයියනේ හැන්ද දිවිච්ච කොපර් ටික නැහැ. තේරම ගැලවිලා ගිහින්. ලෝහ ආලේපණය හරියට වෙලා නැහැ. මුදලාලි නේද? ඒක පොඩු කැලලකුත් අරගෙන තෝ දුන්න නේද 2 කලර් එකක්. දැන් මේක 1 කලර් වෙලා. මේ දාපු කලර් එක අන්න බත් එකේ තියෙනවා. කරනවා නම් හරියට කරන්න ඕනේ. මේක හරියට කරන්න නම් පොඩි ක්‍රමවේදයක් තියෙන්න පුතේ. ඔයා මෙතෙන්ට පුළුවන් තරම් බැටරි කැලි දාන්නේ නේ. තේරෙනව නේද? මෙතෙන්ට දාන්නේ ඊටාම අඩු බැටරි කැලි ප්‍රමාණය. නැත්නම් බැහැපු බැටරි කැලි පේජෙන් දැම්මත් කමක් නෑ. ගොඩාක් අඩු ධාරාවක් ඕනේ දෙන්න. ගොඩාක් අඩු ධාරාවක් දෙන්න ඕනේ. එතකොට ගොඩාක් කාලයක් යනවා. හිමින් තමයි මේක අපිට ඕනේ එහෙම නෙවෙයිනේ බං. අද පැලයක් හිටෙවුවා නම් හෙට නේද? අද පොල් ගෙඩියක් හිටෙවුවා නම් හෙට ගහක් හැදිලා පොල් කඩා ගන්නත් ඕනේ. අද කොස් ගහ ඇටයක් හිටෙවුවා නම් හෙට කොස් ගහ හැදිලා මරක කන්නත් ඕනේ. අපි ඔහොම ශනික වැඩ නැති මේම කලබල වෙලා නැහැ. විද්‍යුත් විච්ඡේදනයේදී මේක කරන්න ඕනේ අඩු ධාරාවක් යටතේ වැඩි කාලයක්. හිමින් විද්‍යුත් විච්ඡේදනය කරගෙන ඉවරලා ලෝහය ආලේපනය කරගන්න ඕනේ. තේරුණා නේද? අඩු ධාරාවක් යටතේ වැඩි කාලයක්. එහෙම වුණොත් එහෙම මේක ටිකක් හොඳට මොකද වෙන්නේ? මේකට තදින් බැඳෙනවා. අනිත් එක තමයි මේක හොලවන්න ඕනේ. මේ හැන්ද හොලවන්න ඕනේ. නැත්නම් සමහර තැන්වල කුට්ටි වැඩිපුර බැඳෙනවා. මේම හොලවනකොට මොකද වෙන්නේ? ඒකාකාරීව බැඳෙනවා. අන්න එහෙනම් විද්‍යුත් ලෝහාලේපනයේදී ගුටි නොකන්න නම් පොඩි ට්‍රික්ස් තියෙනවා. ඒවා භාවිතා කරන්න වෙනවා. තේරෙනවනේ? එහෙනම් වෙලාවට අපි මෙතන කොපර් එකක් දැම්මේ. ඇයි මෙතන කොපර් තහඩුවක් දැම්මේ? ඒකේ වාසිය මොකක්ද? එතකොට ඕන තරම් කොපර් ආලේප වෙනවා. නැත්නම් ද්‍රාවණයේ තියෙන කොපර් ටික ඉවර වෙච්ච ගමන් විද්‍යුත් ලෝහාලේපනයක් මොකද වෙන්නේ? ඉවර වෙනවා. එහෙනම් යම් ද්‍රාවණයක් ගත්තා නම් යම් ලෝහයක ජලීය ද්‍රාවණයක් ගත්තා නම් අපි ඒ જાතියෙම එකක් දාන්න ඕනේ. කියන්නේ ඇනෝඩේට. අපි ඒ જાතියෙම ද්‍රාවණයේ තියෙන ලෝහයේ જાතියෙම එකක් දාන්න ඕනේ ඇනෝඩේට. එතකොට මොකද වෙන්නේ? ද්‍රාවණය කළ ඉවර වුණා. මෙයා දිය විවිධ එන. එතකොට මේක ඕන තරම් ආලේපනය කරගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් අපිට මේ විදිහට තමයි මේක. ඒතර ඔයාලා දැකලා තියෙන අම්මලාගේ මගුල් ගෙවල් වලට එහෙම යන්න දාන්නේ. ඇත්තම රත්තරන් බඩු ගොඩක් කට්ටිය. විශුද්ධ බමයි ගෑනු කට්ටිය දාගෙන රත්තරන් බඩු තියනවා නේද? භාගයක්ම ඉමිටේෂන් නේව. කලාතුරකින් තමයි ඇත්තම රත්තරන් බඩු නැත්තේ නේ. ඒවා බැංකුවේනේ බබා. නේද? පරිස්සමට තියලා නිකන් සල්ලි නැති කමකට නෙමෙයි නිකන් එහෙම ලැජ්ජ කරන්න එපා සර් අපිට නේද? රත්තරන් බඩු දැන් උදාහරණයක් ඔයා බලන්නකෝ මේ දැන් මගේ ඔරලෝසුව සමහරව හිතාගෙන ඉන්නේ ඉරුගල් බණ්ඩාර සර් කියලා කිව්වම වාහනකින් යනවා නේද? ජය වෙන්න ඇත්තටම මේ යෝධය බදින ඔරලෝසුව අනිවාර්යෙන් මේක ගෝල්ඩ් වෙන්න ඕනේ. මේක අනිවාර්යෙන් ගෝල්ඩ් වොච් එකක් වෙන්න ඕනේ. ඇත්තට මේක නේ ඇත්තම රත්තරන්. කියලා ගොඩක් ඒවා හිතාගෙන ඉන්නවා නේද? මේක ඇත්තම රත්තරන් නෙමෙයි පුතේ.
මේ මොකද මේ කරලා තියෙන්නේ? මෙන්න මේක නිකන් මොනවද දන්න බෑ ඇතුලේ යකඩ වෙන්නදී තියෙන්නේ. මේ යකඩ එකේ ගෝල්ඩ් ආලේප කළා. රත්තරන් ආලේප කළා. හැබැයි ආලේප කරපේක සුපිරියට තියෙනවා. මොකද වෙන්නේ? ඒක ගියේ නෑ. නිකන් මේ දෙසරයක් හොදනකොට මේක ගියේ නෑ. පැහැදිලිනේ? හොඳට අහන්න. ආලේප කරන්නේ ගියේ නෑ මේක. ආලේප. එතකොට මේ ලෝහ ආලේප කරනකොට ඒකයි මම කිව්වේ ගුටි නොකන්න මේ ට්‍රික්ස් භාවිත කරන්න ඕනේ. ගුටි ගන්න නැති වෙන ට්‍රික්ස් තියෙන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් එහෙනම් මේ කොපර විතරක් නෙවෙයි රත්තරන් උනත් ආලේප කරගන්න පුළුවන් රත්තරන්. එහෙම වුණොත් ඉතින් අපි රත්තරන් ආලේප කරන්න අපි ගන්න මොන ද්‍රාවණයක්ද? කොපර් සල්ෆේට් ද්‍රාවණයක් අරගෙන හරියට. මේකට අපි ගන්න ගෝල්ඩ් සයනයිඩ් වගේ ද්‍රාවණයක්. ගෝල්ඩ් ධනායනයක් සයනයිඩ් ඍණායනයක් කියලා හිතන්න. එතන මේ පැත්තට දානවා මොනවද? ධන තහඩුවක්. මේ පැත්තට දානවා ඍණ තහඩුවක්. හරි. දැන් ධන තහඩුව විදිහට දාන්න ඕන මොකද? කොපර් කෑල්ලක්ද? නෑ. ගෝල්ඩ් සයනයිඩ් ද්‍රාවණයක් නම් මම මෙතන දාන ගෝල්ඩ් කෑල්ලක්. රත්තරන් කෑල්ලක් දාන්න. ගෝල්ඩ් සයනයිඩ් ද්‍රාවණයට ඔයා දාන්නේ ගෝල්ඩ් කෑල්ල. මෙන්න මේ පැත්තට මොකද දාන්නේ? මේ පැත්තට දාන්නේ ඔයාට පාට කරගන්න ඕනේ උපකරණය. උදාහරණයක් මේක මොකද්ද පුතේ මම කියන්නේ? මේක ඇනෝඩය. ඇනෝඩය ලෙස අදාළ ලෝහයම දානවා. කැතෝඩේ විදියට. කැතෝඩේ විදියට ඔයාගේ මාළේ දානවා. දාලා දැන් ටික වෙලාවක් අඩු ධාරාවක් යටතේ වැඩි කාලයක් ආලේප කරනවා. හැබැයි මාළේ හොල්ලන්න ඕනේ දාලා. ඇයි මාළේ හොල්ලන්න ඕනේ කොල්ලෝ කියාපි? මාළේ හොල්ලන්න ඕනේ මොකද? කියන්න. නැත්තම් මාළේ තනින් තන කුටි කුටි බැඳෙන්න පුළුවන්. මේක ඒකාකාරීව බැඳෙන්න. අඩු ධාරාවක් යටතේ වැඩි කාලයක් මේක කලත්තමින් හොලවමින් මේක බලන්න. මෙතන රත්තරන් කෑල්ල. එතකොට පුතේ මේ රත්තරන් කෑල්ල දිය වෙවි මේක ගිහිල්ලා බැඳෙනවා. කඩේ රත්තරන් බඩු පාට කරන්නේ එහෙමයි. ඒකනේ රත්තරන් බඩු පාට කරාම ගන්න කීයක් හරි. ඇයි මේ උන්ගේ රත්තරන් කෑල්ලනේ දියුනේ. උන්ගේ රත්තරන් දිය වෙලා පුතේ අපේ එකේ බැඳුනා. තේරෙන්නේ උන්ගේ දිය වෙච්ච රත්තරන් පොඩ්ඩට තමයි අර ගන්න කීයක් හරි. නේද මේ ගානක් දෙන්න කියලා. හැබැයි ඔයා සැලකිල්ලෙන් බලාගෙන ඉන්න. දැන් ඔයා විද්‍යාව දන්න බබේ. අපේ රත්තරන් මාලේ පාට අඩු වෙලා. මේ උගේ රත්තරන් කෑල්ල. අපේ මාලේ මේ පැත්තේ හයි කළා. උගේ රත්තරන් කෑල්ල මේ පැත්තේ හයි කරුවොත් එහෙම දැන් මොකද වෙන්නේ? දෙයියනේ අපේ මාලෙන් ගැලවි ගිහිල්ලා උගේ රත්තරනේ දැන් මොකද වෙන්නේ? කියන්න රත්තරනේ අපේ මාලෙන් ගැලවි ගිහිල්ලා උගේ රත්තරනේ බැඳෙනවා. එහෙම වුණොත් එහෙම අපේ රත්තරන් ටිකක් ඌට දීලා තමුට සල්ලිත් දීලා එනවා. ඒක නිසා හොඳට බලන්න. රත්තරන් බඩු පාට කරන්න ගියාම ඍණ තහඩුවටද බලන්න. බැටරි කෑලි ටික දෙයක් දැක්කම උගේ බැටරි කෑලි ටිකක් තියෙනවා. කො බැටරි කෑලි ටික පෙන්න බිය? පෙන්නනවා. කො බැටරි කෑලි වල බලන්න ඍණ තහඩුවට නැත්නම් කැතෝඩේටද බලන්න ඔයාගේ මාලේ හයි කරලා තියෙන්නේ. කැතෝඩේට ඔයාගේ විභාගෙට හැමතිස්සෙම අහන එකක් මේක. පාට කරන්න ඕනේ බාන්නේ මොකේටද හයි කරන්නේ කියලා. කැතෝඩේට. ඍණ තහඩුවටද බලන්න හයි කරලා තියෙන්නේ. නැත්නම් ඔළුව බලන්න පුළුවන්. ලොකු උස මහද මිනිහෙක් නම් ඔළුව බලන්න යන්න ඕනේ නැහැ. ඔබේ ඔළුව බලන්න. ඒ පොඩි එකෙක් නම් අල්ලගෙන ගහන්නවත් පුළුවන් නේද? අපි එහෙමනේ කරන්නේ සාමාන්‍ය නේද? ඒ කියන්නේ අපිට වඩා අඩු එකෙක් නම් අපි ඌට් එක ගේම ඉල්ලනවා. අපිට වඩා වැඩි එකෙක් නම් වැඳලා සමාව අරගෙන යනවා. එහෙමනේ කරන්නේ. ඒක තමයි මේ ලෝකේ නිකන් අර ප්‍රොසීඩියර් එකේ. එහෙනම් මෙන්න බලන්න. ගෝල්ඩ් සයනයිඩ් ද්‍රාවණයකින් ගෝල්ඩ් ගාගත්තා. ඔය විදිහට රෙදි ආලේප කරන්න පුළුවන්. ඔය විදිහට ටින් ආලේප කරන්න පුළුවන්. ඔය විදිහට තමයි ගොඩක් වෙලාවට ලෝහ ආලේපනය කරන්නේ. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයෙන් ලෝහ නිස්සාරණය කරගත්ත මතකයි. විද්‍යුත් විච්ඡේදනයෙන් මොකද්ද කරේ පුතේ? ලෝහ ආලේප කරගත්ත මතකයි. ලස්සන කතාවල් දෙකක් මොකද කළේ අපි? ඉවර කළා. ලියාගන්න. ලියාගන්න පුතේ. විද්‍යුත් ලෝහ ආලේපනය. ප්‍රශ්නයක් ලියාගන්න විද්‍යුත් ලෝහ ආලේපනය කියන්නේ කුමක්ද? විද්‍යුත් ලෝහ ආලේපනය කියන්නේ කුමක්ද? ඊළඟට
විද්‍යුත් ලෝහාලේපනයකදී මම කිව්වා යාට විද්‍යුත් ලෝහාලේපනයකදී ගුටි කන්නේ නැතුව සිටීමට වැදගත් වන කරුණු. එහෙම ලියන්න එපා නේ. විද්‍යුත් ලෝහාලේපනයකදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු මොනවාද? සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු මොනවාද? විද්‍යුත් ලෝහාලේපනයකදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු මොනවාද? මොනවද පැටියෝ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු? මෙන්න පළවෙනි එක. කැතෝඩේ ලෙස අදාළ උපකරණය දාන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක හොඳටම සැලකිලිමත් වෙන්න. පළවෙනිම ලියන්න. කැතෝඩේ ලෙස වර්ණ ගැන්විය යුතු උපකරණය දාන්න ඕනේ. අනිත් එක තමයි මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය ගෝල්ඩ් සයනයිඩ් ද්‍රාවණයක් දානවා නම් ගෝල්ඩ් සයනයිඩ් දැන් ඔයා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් හදා ගන්නවා නම් කොපර් සල්ෆේට් පොල් කටු හැන්දක එකක් විතර දාලා ද්‍රාවණය හදාගන්නේ. කොපර් සල්ෆේට් පොඩ්ඩමයි දාන්නේ මේකට. චූට්ටමයි දාන්නේ. නැත්තම් ගිහිල්ලා බැඳෙනවා. අත ගාව ගාව ඔක්කොම ටික යනවා. ද්‍රාවණයේ සාන්ද්‍රණය ගොඩක් අඩු වෙන්න ඕනේ. කැතෝඩේ ලෙස අදාළ උපකරණ දාන්න ඕනේ. අදාළ ද්‍රාවණයේ සාන්ද්‍රණය ගොඩ හරයක් මොකද වෙන්න ඕනේ පැටියා? අඩු වෙන්න ඕනේ. ඊට අමතරව අඩු ධාරාවක් කියන්නේ වැඩි කාලයක් යවන්න ඕනේ. ඊට අමතරව අඩු ධාරාවක් වැඩි කාලයක් මේක හරහා යවන්න ඕනේ. තේරුණා නේද? ඊළඟට මේක කලත්තන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔන්න ඒ ටික හරිය ටික ලියුවා නම් හරි. ඒ ටික ඉඳ තියාගෙන පොඩි ඉඳ තියාගෙන මේ ටිකට මම කියන්නම්. හරිද? ඊළඟ ප්‍රශ්නේ ලියන්න. යකඩ හැන්දක් මත තඹ ආලේප කිරීමේදී සර්කිට් ටියුට් එකේ ඔබ ලස්සනට වෙන් කරලා ඇති හොඳේ. සර්කිට් ටියුට් දැන් මේ ටික ලියලා සර්කිට් ටියුට් එකට යන්න. සර්කිට් ටියුට් එකට ගිහලා ටියුට් එකේ ඒ ටික සම්පූර්ණ කරගන්න. ටියුට් එක නැති බබාලා ඉන්නවනම් PDF එකක් ඉල්ලන්න. ඒ PDF එකක් කොහොමද ෆොටෝස් ටිකක් හරි මම එවන්නම් ඈ. හරි. ඉර්ගල් බණ්ඩාර සර් එහෙම පිළිවෙලයි. නේද? අර PDF එකම තිබ්බා. දැන් හොයන්න ඕනේ PDF එක කොහෙද කියලා. යකඩ හැන්දක තඹාලේප කිරීමේදී කොහෙද කිව්වේ? තඹාලේප කිරීමට නම්. තඹාලේප කිරීමේදී. යකඩ හැන්දක මත තඹාලේප කිරීමේදී. හරිනේ? පළවෙනි ප්‍රශ්නේ විද්‍යුත් විච්ඡේදය කුමක්ද? නැත්නම් විද්‍යුත් විච්ඡේදය. ඒ කියන්නේ මොනවද ගන්න ඕනේ? කොපර් සල්ෆේට් ද්‍රාවණය. විද්‍යුත් විච්ඡේදය. දෙවෙනි ප්‍රශ්නේ කැතෝඩේ ලෙස යොදා ගන්නේ. අයකට ඉස්සරහින් ලියන්නේ. කැතෝඩේ ලෙස යොදා ගන්නේ. හැන්දනේ. කැතෝඩේ ලෙස යොදා ගන්නේ. ඊළඟට ඇනෝඩේ ලෙස යොදා ගන්නේ. ඊළඟට ඇනෝඩේ ලෙස යොදා ගන්නේ. ඇනෝඩේ ලෙස යොදා ගන්නේ. ඇනෝඩේ ලෙස යොදා ගන්නේ. ඇනෝඩේ ලෙස යොදා ගන්නේ. ඊළඟට ඇනෝඩේ අසල ප්‍රතික්‍රියාව. ඇනෝඩේ අසල ප්‍රතික්‍රියාව. ඊළඟට කැතෝඩේ අසල ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාවලදී භෞතික තත්ත්ව දාන්න තුලිත ප්‍රතික්‍රියාව ලියන්න. කැතෝඩේ අසල ප්‍රතික්‍රියාව. ඊළඟට දැකිය හැකි නිරීක්ෂණ. දැකිය හැකි නිරීක්ෂණ. දැකිය හැකි නිරීක්ෂණ. දැකිය හැකි නිරීක්ෂණ. right. එහෙනම් ගොඩක් පිළිවෙලක් නැති වුණත් නේද සර්ගේ අත්තකුරු එහෙම ගොඩක් පිළිවෙලක් නැහැ. නමුත් මම මේ වීඩියෝස් දැම්මොත් එහෙම නේද ඇත්තටම YouTube එකට අප්ලෝඩ් කරොත් එහෙම මම මේ වීඩියෝස් කරයිද කියලා කියන්න බෑ. නමුත් ළමයෙකුට මේක වැදගත් කියලා හැඟුණොත් එහෙම නේද මේ වතාවේ ඔලෙවල් වලට යන පුංචි උන්ට
මේක වැදගත් කියලා දැනුණොත් එහෙනම් මම ටික දවසක් ඒ කියන්නේ දවස් දෙක තුනක් විතර මේක තිබිලා ආපුවතාවක් අයින් කරලා දානවා. හැමෝටම බලන්න අවස්ථාව තියෙන. ඒක නිසා සර්ගේ YouTube එක බලන්න කියන්න කොයි වෙලාවෙත් නැත්නම් ඔයාට අර මොන හරි වීඩියෝ එකක් හැමතිස්සෙම බලන්න ඕනේ නැහැ. subscribe කරලා තිබ්බොත් එහෙම වීඩියෝ එක දැම්මන් පස්සේ ඔයාට notification එකක් එනවනේ නේද? ඉතින් ඒක නිසා ඒක එහෙම කරලා තියෙන ටික දවසක් යනකොට මම මේක අයින් කරයි. නේද? නමුත් බබාලා ලොකු ප්‍රමාණයකට මේක බලන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මම දැක්කා මම තාම මේ වීඩියෝ එක දාන්න පටන් අරගෙන දවස් දෙකක් විතරනේ වෙන්නේ පුතේ. නේද? ඒ දවස් දෙක පුරාවට මම දැක්කා ළමයි 2000කට 3000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒක බලලා තියෙනවා. ඒ නිසා ඔයාගේ යාළුවන්ට ඒක බලන්න අවස්ථාව දෙන්න. පෞද්ගලිකව නේද? මට පින් සිද්ධ වෙනවා. ආයෙත් හැම වීඩියෝ එකක්ම දාන්නේ නෑ. අනිත් එක මේ විශේෂ සූදානමක් ඇතුව නෙමෙයි මේ වීඩියෝස් දාන්නේ නේද? නැත්නම් මේ රුගල් බණ්ඩාරස පන්තියක උගන්වනකොට මෙහෙම නෙමෙයි. ඇත්තට ගුරුවරයෙක් වුණාම නේද? ඒ ගුරුවරයෙක් මෙහෙම විදියට බැලුවම ටිකක් එහෙම තියෙන්න ඕනේ පිළිවෙලක්. නමුත් දැන් මේ ඔන්ලයින් එකක් නිසා මම ඇත්තටම ඊටාම සරලව ඔයගොල්ලෝ ළඟට එනවා. ඇඳුම පැළඳුම නෙමෙයි. මිනිහුගේ වඩා වටින්නේ. මම විශ්වාස කළේ මේ උගන්වන දේවල් වල තියෙන ගුණාත්මක භාවය. ඉතින් ඒ හේතුව නිසා ඔයා පෞද්ගලික මෙතන මගේ ඉස්සරහා ඉන්නවනම් නේද? ෂර්ට් එකක් යට කරලා බෙල්ට් එකක් බැඳලා මයික් එකක් දාලා නේද? ඔයාලා පිටසක් වල ජීවියෙක් වාගේ නේද? මතකයිනේ සර්ගේ මයික් එක නේද? මයික් එකක් දාලා නේද? අර ඒ විදියට එන සංකීර්ණ මිනිස්සෙක් වගේ වුණාට මම මෙතන කැමරා පද්ධතියක් ඉස්සරහා තනියම ඉන්නේ. දැන් මේක රටේ ලෝකේ ඔයාලා ගොඩක් බලන එක ඇත්ත. නමුත් මට දැන් පොඩි අවුලක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ හේතුව මෙතන කවුරුත් නෑ මම විතරයි ඉන්නේ. ඒක නිසා ඉතින් නේද? ඊටාවත් මට පුළුවන් විදිහට සරලව මම ඔයාලා ළඟට එනවා. ඒක නිසා අර ගොඩක් රටේ ලෝකයේ ගොඩක් බැලුවොත් එහෙම නිකන් දැන් රුකල් බණ්ඩාර සර් කියලා කිව්වහම නේද? දෙවැත්ත මිනිහෙක් හිතේම වාගෙන ඇවිල්ලා බලනකොට සරල මිනිස්සේ සංකීර්ණ දේවල් ගොඩක් උගන්වනවා. ඒක නිසා මේකෙදි ඔයා ගන්න ඕනේ මගේ මේ සංකීර්ණ දේවල් ටික විතරයි. මම කියලා කියන පුද්ගලයා තුළ තියෙන සරල බව ඔයා ගන්න ඕනේ. හරිනේ? ඒක නිසා පෞද්ගලිකව ගත්තොත් එහෙම මම ප්‍රදීප් රුකල් බණ්ඩාර කියලා කියන මිනිස්සයා නේද? බොහොම සරල මිනිස්සෙක් විදියට. නමුත් හුඟක් අය දන්න මිනිස්සෙක් විදියට ජීවත් වෙනවා. එහෙනම් මේ කාරණාවල් ටිකෙන් පුතේ අද දවසේදී මගේ මේ වැඩ කොටස අවසන් කරනවා. අද ඉගෙන ගත්තා සෝඩියම් නිස්සාරණය ඩවුන්ස් කෝෂය සහ මොනවාද? විද්‍යුත් විච්ඡේදනයේ තවත් ප්‍රතිඵලයක් විදියට විද්‍යුත් ලෝහ ආලේපනය. මේ වගේ විභාගෙට නිරන්තරයෙන් ප්‍රශ්න අහනවා. විද්‍යුත් විච්ඡේදනය ගැන අහුවොත් එහෙම සෝඩියම් නිස්සාරණය හෝ මේ විද්‍යුත් ලෝහ ආලේපනය වගේ දෙයක් හරහා ප්‍රශ්න ගොඩ නැගෙන්න පුළුවන්. ඒ නිසා ඔයා විද්‍යුත් විච්ඡේදනය ගැන හොඳටම පළවෙනියට පුළුවන් කරගෙන දෙවෙනියට ඒ දේවල් භාවිතා කරලා මේ දේවල් ඒවයි ප්‍රයෝජන අතුරුඵල විදිහට මේක ගන්න. ලබන සතියේ තියෙන්නේ පට්ට මාතෘකාව. ලබන සතියේ තියෙන සුපිරි මාතෘකාව. මාතෘකාව තමයි පුතා ලෝහ විකාදනය. ලෝහ විකාදනය කියලා කියන්නේ හුඟවතාවක් විභාගයට ප්‍රශ්න කරන වැදගත්ම මාතෘකාවක්. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඉන්නේ නැත්නම් ඊළඟ ක්ලාස් එකෙන් ඉන්නේ YouTube බලන බබාලට නම් ඊළඟ වීඩියෝ එකෙන් ඉන්නේ. එහෙම නැත්නම් මගේ පන්තියේ දරුවන්ට නම් ඊළඟ ක්ලාස් එකෙන් ඉන්නේ. සමහරට මම ඒව දාවිද නැද්ද කියලා කියන්න දන්නෙත් නෑ. තේරුණා නේද? ක්ලාස් එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්නමයි. ඒ ක්ලාස් එක හරහා ඔයා බලන එක බලන්න. වීඩියෝ එක මම දන්නේ අප්ලෝඩ් කරයිද නැද්ද කියලා ඉවරලා කියන්න දන්නේ නෑ. ඒක මම හිතන විදිහට තමයි ඒක කරන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න. ලබන සතියේදී පන්තියට සහභාගී නොවුනොත් එහෙම නැත්නම් ඊළඟ වීඩියෝ එක නොබැලුවොත් එහෙම ආගෙ වැඩක් අනිවාර්යෙන් ඒකට සම්බන්ධ වෙන්න. ලබන සතියේ අපි ලෝහ විකාදනය කියලා කියන පට්ට සංකීර්ණ මාතෘකාව. දවසක ඉවර කරගන්න පුළුවන් වෙයිද නැහැ කොහොමවත් එදාට මම පැය 3කට එහා පැත්තේ පන්තිය කරනවා. අද ඒක පටන් ගන්න වෙලාවක් නැතා පොඩි වෙලාවයි මට පන්තිය අවසන් කරන්න තියෙන ඊළඟ ගුරුවරයෙක් කැමරා පද්ධතිය සඳහා සූදානම්ින් ඉන්න නිසා මම අද දවසේ මේක නතර කරලා දානවා. ලබන සතියට වල ලෝහ විකාදනය කරන්න බලාපොරොත්තු වෙයි. ඒ වගේම 11 බබාලට රිවිෂන් පන්තියේ තියෙන සාමාන්‍ය විදියට සෙනසුරාදා රෑ 8:00 ඉඳලා රෑ 12 විතර වෙනකම් ඒක දිග රිවිෂන් එකක්. ඒ රිවිෂන් එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඒ Zoom තාක්ෂණය ඔස්සේ ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය බබෙක් ඉන්නවනම් අලුත් බබෙක් ඉන්නවනම් මගේ WhatsApp එකට දාන්න 07667 203යි 205 කියලා කියන WhatsApp එකට මට මැසේජ් එකක් දාන්න. අනේ සර් මාවත් ඔයාගේ නේද 11 ශ්‍රේණි ගෲප් එකට ඇඩ් කරගන්න කියලා. එතකොට මම ඒකට ලින්ක් එකක් දානවා. ඒ ලින්ක් එක හරහා ආට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් මගේ රිවිෂන් එකට. තේරුණා නේද? ඒක නිසා මගේ බබාලා මේ එකක්වත් මිස් කරන්න එපා. මොකද විභාගයේ ආසන්න මොහොත නිසා
මම සෑහෙන ලොකුවට මගේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ. මම කිව්වේ අවසාන මොහොත තමයි අපි වේගෙන් යන්න ඕනේ වෙලාව. ඒ වේගය උඹලත් එක්ක මම හැමතිස්සෙම ඉන්නවා. අනිත් පුංචි උන්ගේ බරත් ඔළුව මත දරාගෙන අලුත් 11 ශ්‍රේණියකුත් දැනට තියෙනවනේ නේද? ඒගොල්ලෝගේ බරත් ඔයගොල්ලෝගේ බරත් දෙකම ඉතින් ඇදලා දාම කරන්න දෙයක් නෑ. ඒ මෙච්චර කාලයක් මල් ළඟ හිටිය එකට නේද? ඒ මට දුන්නු විශ්වාසයට මට දුන්නු ගෞරවයට මම ඔයාට දෙන තිලිනියක්. මුදල් අපේක්ෂාවෙන් කරන දෙයක් නෙවෙයි මේවා. සාමාන්‍ය තියරි ක්ලාස් එකකට මම මුදලක් අය කරාට ඒ අපි ජීවිතේ පවත්වා ගන්න සඳහා අපි මුදලක් අය කරනවානේ. ඒ නැතු ඒක හැර මම ඔයාට මේ සියලු දේවල් නොමිලේ දෙන්නේ. ඒ නිසා ඒක පිළිබඳවත් සැලකිල්ලෙන් ඉන්න. අනිත් එක තමයි වීඩියෝස් බැලුවොත් එහෙම YouTube එකේ රටේ ලෝකෙ මිනිස්සු ගොඩාක් කට්ටිය බලනවා මේ YouTube එකේ වීඩියෝස් බලනවා. තේරෙනව නේද? එතකොට ඔයා මට මගේ WhatsApp එකට දාන කමෙන්ට්ස් තියෙනවා සර් හොඳයි නම් හොඳයි නරකයි නම් නරකයි. ඒ කමෙන්ට්ස් වීඩියෝ එකේ යට පේන්න තියන්න. තේරෙනව නේද? එතකොට මං ගැන බලන අය වීඩියෝ එක නොබැලුවත් කමෙන්ට්ස් බලන අය ඉන්නවා. තේරෙනව නේද? එතකොට හොඳ නම් හොඳයි කියලා දාන්න. නරක නම් කෙලිම නරකයි කියලා දාන්න. එතකොට අවුලක් නෑ. වීඩියෝ එක නොබැලුවත් කමෙන්ට්ස් බලන අය ඉන්නවා. ඒක නිසා කමෙන්ට්ස් බලන අයට කමෙන්ට් එකක් යටින් පොඩ්ඩක් කමෙන්ට් කරලා තියන්න. හරිනේ? රයිට්. එහෙනම් වෙන කියන විශේෂ දෙයක් නෑ. හැමෝටම සෝදායක දින කීපයක්. සෙනසුරාදා රෑ 8:00ට අපි රිවිෂන් එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. හැමෝටම සමු දෙනවා. අයිබෝවන්. පෙරොත් සර්ණයි.